අපි කලින් වීඩියෝස් වල කතා කරා SPC වල මුල ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එක. ඊට පස්සේ අපි කතා කරා control charts අඳින විදිහ for attributes, right? For variations in attributes. So then අපි අද කතා කරන්න යන්නේ control charts for variables, variation in variables. හරි. එතකොට මේක ගැන කතා කරද්දී control charts variables කියන්නේ මොනවද කියලා මම කිව්වා. variables කියලා කියන්නේ product එකක එක්කෝ බර වෙන්න පුළුවන්, උෂ්ණත්වය වෙන්න පුළුවන්, නැත්නම් උස length එකක් වෙන්න පුළුවන්, දිග ප්‍රමාණයක් වෙන්න පුළුවන්, නැත්නම් diameter එකක්, වට ප්‍රමාණයක්, ඒ වගේ දෙයක් තමයි ඒක measurable දෙයක්. product එකේ measurable දෙයක්. for example මම කලින් මම හිතන්නේ කිව්වා toothbrush ගැන මොකක් හරි example එකක් කිව්වා. ඒකට toothbrush එකේ මිටේ දිග නේ ඒක variable එකක්. හරිද? එතකොට control charts for variables. ඒ control charts for variables කිව්වහම අපි කතා කරන charts ಜಾති දෙකක් තියෙනවා. control charts ಜಾති දෙකක්. පළවෙනි එක තමයි mean chart. ඒකට කියනවා අපි x bar අපි mean chart මම ඊට පස්සේ කියන්නම්. mean chart ඒකට අපි කියනවා x bar chart කියලා. x bar chart ඊට පස්සේ ඊළඟ එක range chart නැත්නම් කියනවා r bar chart කියලා. R bar chart. Hi. Sorry, not R bar, just R chart. එතකොට දැන් මේ දෙක ගැන අපි කතා කරද්දී මේ charts ಜಾති දෙක සාමාන්‍යයෙන් කලින් අපි attributes වලදී කිව්වා එක්කෝ අපි use කරනවා P bar chart එක නැත්නම් C chart එක. එතකොට අපි කිව්වා P bar chart එක use කරන තැනක් තියෙනවා P chart එක. P chart එක use කරන තැනක් තියෙනවා, C chart එක use කරන තැනක් තියෙනවා. ඒ දෙක අපි මොන වෙලාවකවත් එකට use කරන්නේ නැහැ. මොකද P chart එක අපි use කරන්නේ අර sample එකේ products ගොඩක් තියෙද්දි. එතකොට defective items එක එක අඳුර ගන්න පුළුවන්. C chart එක අපි use කරන්නේ sample එකක් ගම ගොඩක් වෙලාවට එක item එකක් තියෙන්නේ. ඒක ඇතුලේ තියෙන defects ගාන අපි බලන එක තමයි C chart එකේදී කරේ. එතකොට මේ දෙක අපි මොන වෙලාවකවත් එකට use කරන්නේ නැහැ interpretation එකක් ගන්න. හැබැයි mean chart එකයි range chart එකයි අපි හැම වෙලේම එකට use කරන්න ඕනේ. අපිට හරි interpretation එකක් ගන්න නම් අපේ process එක in control out of control කියලා දැනගන්න. හරිද? එතකොට අපි x bar chart එකෙන් කරන්නේ අර අපි කලින් කරා වගේම තමයි mean එකෙන් කොච්චර يعني mean එකට ළඟින් මොන විදිහටද යන්නේ ඒ deviation එක මොන වගේද කියලා තමයි බලන්නේ mean chart එකේදී. කියන්නේ process average එක තියෙනවා. ඒකේ ඒක control limits අතර මොන විදිහටද වෙනස් වෙලා තියෙන්නේ කියලායි බලන්නේ. R chart එකේදී අපි කරන්නේ ඊට වඩා ටිකක් වෙනස් දෙයක්. එතනදී අපි කරන්නේ කොච්චර deviation එක මොන වගේ කොච්චර දුරකට තියෙනවද කියලා ඒක බලන්න. අපි මේක හරියටම ඇඳලා බලුවම ඔයාලට තේරෙයි මොකද්ද මේ දෙකේ වෙනස කියලා. අතරදී අපි කතා කරන්නේ mean එක මොන විදිහටද වෙනස් වෙන්නේ. mean chart එකේදී අපි කතා කරන්නේ mean එක එක තැන්වල දෙනවා. දැන් ඔයාලට mean chart එක ගැන කරද්දී ඔයාලට තේරෙයි අපි කරන්නේ ඒකේ sample එකක් ගන්නවා. ඒ sample එකේ mean එකක් හොයාගන්නවා අපි. ඒ කියන්නේ ඒ sample එකේ defects වල average එකක් නැත්නම් mean value එකක් හොයාගන්නවා. ඒක තමයි අපි plot කරන්නේ control chart එකේ. එතකොට control chart එකේ තියෙන හැම point එකක්ම අලුත් mean එකක්. හරිද? අලුත් average එක. එතකොට mean එක මොන විදිහට වෙනස්ලා තියෙන්නේ කියලා තමයි mean chart එකේ බලන්නේ. X bar chart එකේ බලන්නේ.
R chart එකේ බලන්නේ dispersion එක මොන වගේද? process average එකෙන් dispersion එක මොන විදිහටද වෙනස් වෙලා තියෙන්නේ කියලා අපි range chart එකෙන් R chart එකෙන් බලන්නේ. ඒක තමයි basic understanding එක කරද්දී හරියටම තේරෙන්නේ. හරිද? අපි note එක කරගෙන යමු. හරි. මේ තියෙන්නේ control charts for variables. These control charts are used for quality measures with continuous variables, for example, weight and volume. Okay. Range chart explain. So range chart means reflects the amount of dispersion in each sample. Okay. एक sample लेगा कोच्चर dispersion है कोच्चर deviation है कंट्रोल लगा बना. Mean chart indicates how sample results relate to the process average or mean. Track changes in central tendency. Central tendency क्या मतलब अभी क्या ने mean निकलेगा ना mean निके changes हम अभी track कराने mean chart है. These charts should be used together to determine whether process is in control. So control charts for variables वह तीन charts देखा अभी एक देखा मैं use करना पड़ेगा एक मोनोला को mean chart टेका हदला निकाल निन्नत है R chart टेका हदला निकाल निन्नत है देखा मैं हदला अभी एक देखा मैं use कर रहा था मैं interpretation का गाने process is in control out of control क्या बलाया. So first chart टेका mean chart. Each time we take a sample out of the process, the mean of the sample is calculated and plotted. मान लीजिए sample लेकर गन्नो ये sample के mean लेकर खोया गन्नो. हर ए mean लेकर तो मापी plot करने का भी खाली नहीं है वाले को तो करे attributes वाले करे sample लेकर गन्नो ए sample लेके p chart के आप करे proportion defective लेकर खोया गया है क्या ने defective items की जाती है लेकिन percentage के आ रहे ना एक का plot करे. C chart එක අපි කරේ එක product එකක් නැත්නම් අපි අතන example එකකට hotel room එකක් නේ. ඒ hotel room එකේ තියෙන defects ගාන කීයද කියලා ඒ ගාන තමයි අපි plot කරේ control chart එකේ. මෙතනදී අපි කරන්නේ sample එකක් ගන්නවා. ඒ sample එකේ එතකොට හැම එකේම අපි දැන් මම කියවල toothbrush example එක. මම දැන් මම කලින් attributes වලදී කියද්දී ඔයාලට එතනත් මම කිව්වේ toothbrush එකේ මිටේ දිග ගැන. හැබැයි එතන අපිට මිටේ දිග ගන්න බෑ මොකද අපි එතනදී කතා කරන්නේ attributes. attribute මිටේ දිග කියන එක attribute අන්නේ මේක variable එකක්. හරිද මම එතන පොඩි අරද්දක් කරා. ඒක don't confuse. එතනදී අපිට ගන්න පුළුවන් toothbrush එකේ example එකක් ගත්තා නම් එතනදී අපිට කියන්න පුළුවන් something like ඒ toothbrush එකේ පාට ගැන. පාට මොකක් හරි standard කොළ පාට toothbrush එකේ දාන ඒ පාටේ මොකක් හරි standard color එකක් තියෙනවා. ඒ color එකෙන් deviate level එකක් අපිට එතනදී කියන්න පුළුවන්. දැන් මෙතනදී අපි ගමු ඒ toothbrush එකේ මිටේ දිග. එතකොට අපි කරන්නේ sample එකක් ගන්නවා. ඒ sample එකේ හැම toothbrush එකෙම අපි දිග බලනවා. ඒක බලලා අපි mean එකක් ඒක sample එකේ 50ක් කියලා ගන්න මේ sample එකේ toothbrush ඒ හැම එකෙම දිග බලනවා හැම එකෙම දිග calculate කරලා බලනවා measure කරලා බලනවා measure කරලා අපි mean එකක් ඒ toothbrush 50 average length එකක් අපි හොයාගන්නවා හරිද කියන්නේ average mean එකක් නැත්නම් mean එකක් ඒ sample එකේ mean එක අපි හොයාගන්නවා හරිද ඊට පස්සේ ඒක තමයි අපි plot කරන්නේ control chart එකේදී. හරිද? Well, that means each point on the control chart will represent a sample mean. හරිද? sample mean එකක් තමයි control chart එකේ තියෙන්නේ. The samples used will be usually small with 4 or 5 characteristics. අපි බලමු මොකක්ද මේ කියන්නේ කියලා. Sorry, observations. The center line, the process average will be the mean of the sample means. So, එතනට පටලවා ගන්න එපා. දැන් අපි මෙතනදී කතා කරන්නේ මම කිව්වා අපි plot කරන්න යන්නේ sample එකේ means ටික. ඒකට process average එකේ නම් වෙන්නේ මොකද්ද? ඒ means එකත් mean එක. That means x bar. x bars දෙකක්. හරිද? mean එකෙත් mean එක තමයි අපි process average එකට ගන්නේ මේකේ. x bar. Okay? The x bar chart should be constructed in two ways depending on the information available. So, දැන් අපි මෙච්චරලා කතා කරේ attributes වලදී හැම වෙලේම UCL LCL හොයන්න ඒක chart එකකට එක method එකක් තිබ්බා නේ P chart එකේ එක method එකක් තිබ්බා C chart එකේ එකක් තිබ්බා මෙතනදී mean chart එකේ methods දෙකක් තියෙනවා
හරි ඒක dependent නේ method එක මොකද්ද කියලා අපි හොයාගන්නේ depending on whether we know the standard deviation. හරිද අපිට සමහර වෙලාවට මේ mean chart එක අඳින්නදී අපිට standard deviation එක ලේසියෙන් හොයාගන්න පුළුවන්. සමහර වෙලාවට standard deviation එක අපිට හොයාගන්න බෑ. හරිද? එතකොට අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ standard deviation එක අපි හොයාගන්න පුළුවන් වෙලාවට. When the standard deviation is known, how we are going to prove the X bar chart. Okay, so අපි කතා කරා මේක අඳින්න අපිට මොනවද අවශ්‍ය figures තුන basically process average එකයි upper control limit එකයි lower control limit එකයි. So let's see what are the formulas for upper control limit and lower control limit. This is the formulas. So I told අපි හැම වෙලේම දාන්නේ process average එකට යම් කිසි ගණනක් එකතු කරනවා upper limit එක ගන්න. යම් කිසි ගණනක් අඩු කරනවා process average එකෙන් යම් කිසි ගණනක් අඩු කරනවා lower limit එක ගන්න. දැන් මෙතනදී අපි ඒ වගේම process average එක මම කිව්වා x bar වෙන්නේ. මොකද means එකක් mean එක තමයි process average එකේ තියෙන්නේ මේ mean chart එකේ. ඒකට x bar එකට අර කලින් වගේම z value එක අපි කතා කරා ඒක 3 sigma 2 sigma කියලා එක දෙන්න ඕනේ sum එකේ. ඊට පස්සේ sample එකේ standard deviation එක අපි ඒක multiply කරනවා z value එකෙන්. ඒක add කරනවා process average එකට upper limit එක ගන්න. lower limit එක ගන්න අපි කරන්නේ sigma z value එක x value එක multiply කරනවා sample එකේ standard deviation එකෙන් ඊට පස්සේ process average එකෙන් ඒ ආපු value එක multiply කරලා ආපු value එක අපි අඩු කරනවා. හරිද? එතකොට දැන් x bar එක අපි හොයන්නේ කොහොමද? x bar කියන්නේ process average එක. ඒක අපි ගන්නේ හැම එකේම means ටික එකතු කරලා හැම sample එකේම මෙතන අපි sub groups කියලා එකක් කතා කරනවා. ඒකෝට අපි කලින් use කරේ හැම වෙලේම මේ process average එක ගන්න අපි divide කරේ මොකෙන්ද? n වලින්. That means number of samples. But මෙතනදී අපි divide කරන්නේ sub groups කියලා එකකින්. sample size කියලා වෙන එකක් තියෙනවා. sample size එක කියන්නේ ඒ sub group එකේ තියෙන observations නැත්නම් items ගන්න. මෙතන අපි divide කරන්නේ sub groups වලින්. මොකද වෙනසක් තියෙනවා මෙතන මොකද අපි කතා කරා මෙතන අපි හැමෝටම plot කරන්න යන්නේ average එකක් නැත්නම් mean එක. අපි බලමු ගාන හලදී වලට හොඳට තේරෙයි. අපි බලමු. හරිද? මෙතන හදවත මතක තියාගන්න n වලින් මේ අපි divide කරන්නේ mean chart එකේ අපි divide කරන්නේ k වලින්. K means number of subgroups. හරිද? ඒකට අපි දන්නවා sigma කියන්නේ process standard deviation, sigma x bar කියන්නේ මේක calculate කරන්නේ දැන් මෙන්න මේක අපි calculate කරන්නේ මේ විදිහට sigma divided by k square root of k. හරිද? standard deviation of the sample means. ඒකට මෙතන මොකද මේ standard deviation කියලා වෙනම එකක් දීලා තියෙනවා. මෙතන කරන්නේ මේ අපි calculate කරන්න යන්නේ UCL LCL when we know the standard deviation. ඒකට මේ process එකේ standard deviation එක when we know the standard deviation of the process. Okay, this should be when the process standard deviation is known. Okay, so මෙන්න මේ standard deviation කියලා වෙනම දීලා තියෙනවා. ඒ standard deviation process එකේ standard deviation එක මෙතන තියෙන්නේ මේ sample එකේ standard deviation එක. Okay, and n එකක් තියෙනවා, n value එකක් තියෙනවා sample size එක. Okay, so this is how we are going to calculate the mean chart limits when we know the standard deviation. ඒක මතක තියාගන්න. Standard deviation is known. Okay. ඒක මතක තියාගන්න. හරි. අපි පහළට යමු. මෙන්න මේ sum එක මේක තියෙන්නේ reference එකේ. reference එකේ මෙන්න මේක තමයි මේ reference එකේ දීලා තියෙන sum එක. හරි අපි කියවලා බලමු ඉස්සෙල්ලා. The Goliath Tool Company produces slip ring bearings which look like flat donuts or washers. ඔයාලා දැකලා තියෙන අර taps වල එහෙම taps වල නැත්තම් ඔය pipe වල එහෙම අර washer එකක් කියලා කැලලක් තියෙන නිකන් මුද්දක් වගේ යන්නේ ඒක. ඒ වගේ එකක්. හරිද? They fit around shafts or rods such as drive shafts in machinery or motors. At an early stage in the production process for a particular slip ring bearing,
the outside diameter of the bearing is measured. So මෙතනදී අපි මොකක්ද use කරන variable එක ඒ slip ring එකේ diameter එක වටා ප්‍රමාණය. හරිද? Employees had taken 10 samples during a 10-day period of 5 ring bearings and measured the diameter of the bearings. මොකක්ද මෙතන වෙලා තියෙන්නේ? දවස් 10ක් ඇතුළත තමයි මේ samples අරන් තියෙන්නේ. 10 samples means during 10-day period එක දවසකට එක sample එකක්. තව දවසකට තව sample එකක්. ඔය වගේ දවස් 10ක්. එතකොට එක දවසකට ගන්න sample එකේ slip ring bearings කීයක් තියෙනවද? 5ක්. හරිද? ඒකේ slip ring bearings 5ක් තියෙනවා. ඔය එක දවස් 10ක් ඇතුළත ඔක්කොම කියලා observations ඔක්කොම 50ක් තියෙනවා. නේ? items 50ක් තියෙනවා. හරිද? The individual observations from each sample or subgroups are given below. So subgroup එක මොකක්ද K. Subgroup එක වෙන්නේ මේ දවස් ගන්න. හරිද? ඇයිද අපි subgroup එකක් කියන්නේ? දැන් මේ ටික තමයි samples ටික. ඒක අපි ආයේ groups 10කට බෙදලා තියෙනවා. කියන්නේ දවස් 10ක් ඇතුළතයි අපි ගන්න. එතකොට මේක subgroup එක. මේ 2 කියලා තියෙන්නේ ඊළඟ subgroup. 3 තියෙන්නේ ඊළඟ subgroup. first day එකේ slip ring bearings 10ක් අරගෙන 5ක් අරගෙන අපි diameter එක measure වටා ප්‍රමාණය measure කරනවා. second day එකේ slip ring bearings 5ක් අරගෙන වටා ප්‍රමාණය measure කරලා තිනවා. එකකින් හැම එකේම. හරිද? ඒක තමයි මෙතන මේ sub group කියන්නේ. මම හිතනවා ඔයාලට ඒක තේරෙනවානේ. එතකොට එතනදී ඔයාලට තේරෙනවා අර group එක ඒ sample එක අපි තව group කරලායි තියෙන්නේ. මුළු sample එකක් තියෙනවා. ඒක අපි තව මොකක් හරි criteria එකක් use කරලා group වෙලායි තියෙන්නේ. මෙතනදී මේ samples ටික group වෙලා තියෙන දවස් ගණන්. දවස් 10ක ඇතුළත කරන්නේ එක දවසකට slip ring bearings 5ක් අරගෙන. හරිද? ඒකට samples ඔක්කොම items 50ක් තියෙනවා. ඒ 50 එක දවසකට 5 ගානේ දවස් 10ක් ඇතුළත තමයි අරන් තියෙන්නේ. හරිද? ඒක තමයි මෙතන මේ sub group කියන එක කියන්නේ. එතකොට මෙතන n වෙන්නේ මොකද්ද? n වෙන්නේ මේකේ අපිට මෙතන දීලා තියෙයි. මම ඔයාලට හරියටම බලලා කියන්නම්. n කියන value එකට එන්නේ අපිට n එක calculate කරන්න. හරි අපිට n එක calculate කරන්න නැහැ මේකේ. හැබැයි n එක වෙන්නේ number of samples. එක දවසකදී number of samples 5යි. දවස් 10ම number of samples 50යි. හරිද? එතකොට subgroups ගන්න නැත්නම් k වෙන්නේ මොකද්ද? 10ක්. හරිද? ඒක මතක තියාගන්න. පටලව ගන්න එපා. n එකයි k එකයි. හරිද? ඒක දැන් මේ තියෙන මම මේ ටේබල් එකත් ඔයාලට තේරෙනවනේ. first day එකේ slip ring bearings 5ක් කරගන්නවා. ඒ හැම slip ring bearing එකේම diameter එක calculate කරලා ලියා ගන්නවා. ඒකට mean එකක් ලියා ගන්නවා. mean එක කියන්නේ average එකක් අපි ලියා ගන්නවා. හරිද? ඔබට දැන් මේ පහම මොකද කොහොමද average එක ගන්නෙ? සමහර වෙලාවට exam එකේ කියන්න පුළුවන් මේ ටික විතරක් දීලා අපිට average එකක් හොයාගන්න වෙන්න පුළුවන්. හරිද? ඒ average එක ගන්න කොහොමද? 5.02, 5.01, 4.94, 4.99, 4.96 මේ ටික add කරා. ඊට පස්සේ බෙදුවා 5න්. මේ ටික add කරලා 5න් බෙදුවා. 5න් බෙදන්නේ ඇයි? ඉස්සෙල්ලා 5 observations නැත්නම් 5 samples basically. හරිද? එතකොට මේ ටික ඇඩ් කරලා 5න් බෙදනවා. second day එකේ මේ ටික ඇඩ් කරලා 5න් බෙදනවා. එහෙම තමයි average එක ගන්න තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මේ එක දවසක mean එක දවසක average එක. හරිද? එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕනේ මෙතනදී අපි මේ බලන්නේ අපි කලින් එකේ කෙලින්ම attributes අපි කලින්ම defective ද නැද්ද කියලා අපි decide කරලා defectives ගන්න තමයි අපි ලියාගත්තේ නේ. Even in the P chart අපි කරේ defective items ගන්න percentage එකක් විතර ලියාගත්තා. In the C chart කෙලින්ම defectives ගණන් කරලා ලියාගත්තා. හැබැයි මෙතනදී අපි defective ගණනද මේ ගණන් කරන්නේ. අපි මෙතනදී defective ගණන මේ ගණන් කරන්නේ. මෙතනදී අපි we are just going to write the diameters and get the mean and use those draw the process control chart. Okay? So මෙතනදී defective එකක් කියලා එකක් දැන් මේ කොතනදීවත් තාම අපිට හම්බෙලා නැහැ. හරිද? defective එකක් හම්බෙලා නැහැ. diameter එක slip ring bearing එකකින් අනිත් slip ring එකට diameter එක වෙනස් වෙලා තියෙන විදිහට අපි ලියාගන්න. ලියාගෙන average එක
හොයාගෙන total average එකකුත් අපි අරන් තියෙනවා. හරිද? එතකොට ඊට පස්සේ මේක තමයි දැන් sum එක මම ලියුව එකකින් පෙන්නන්නම් ඔයාලට මේකේ තියෙන answer එක නැතුව. හරි. එතකොට දැන් අපි මොනවද calculate කරන්න ඕනේ? Basically what we have to calculate is the upper control limit and the lower control limit. Yeah. So මේ දෙක calculate කරන අපිට මොනවද ඕනේ? upper control limit එකයි lower control limit එකයි calculate කරන්න ඉස්සෙල්ලාම ඕනේ අපිට x bar නැත්නම් process average එක. නේ? එතකොට process average එක අපි කොහොමද calculate කරනවා කියලා කිව්වේ? එතන තියලා දෙනවා x bar 1 plus x bar 2 plus x bar 3 මේ විදිහට ඔක්කොම x bars ටික add කරලා ඒක divide කරනවා k වලින්. එතකොට මෙතන බලන්න මේ sum එකේ අපිට x bar ටික දීලා තියෙනවා x bar වල addition එකක් දීලා තියෙනවා. මේක 50.09 තමයි අපි බෙදන්න ඕනේ k වලින්. ඒකෝට k වෙන්නේ මොකද? මම කිව්වා k වෙන්නේ subgroups ගාන, not the sample number of sample size එක නෙමෙයි subgroup ගාන. Subgroups කීයක් තියෙනවද? 10ක්. So 50.09 divided by 10. හරිද? is x bar. Okay. So එතකොට අපි වෙනවා 50.09 divided by 10 is 5.02. Okay. ඊට අපි එකක් හොයාගත්තා. ඒක ඊළඟට අපි මොකද UCL limits control limits ටික හොයාගන්න අපිට ඊළඟට ඕන වෙන්නේ sample එකේ standard deviation එක. හරිද? එතකොට බලන්න sample එකේ standard deviation අපි කොහොමද calculate කරන්නේ? Process එකේ standard deviation එක divided by square root of k. Number of subgroups වල square root එකෙන් බෙදනවා process එකේ standard deviation. දැන් කොහෙද මේ process එකේ standard deviation එක දීලා තියෙන්නේ? දැන් මෙතන කොහෙවත් දීලා නැහැ නේද? අපි බලමු පහළට ගියොත් මම පහළ question එකේ යමු. ඉතින් question එක තව continue වෙලා තියෙනවා මෙතන. ඒකේ දීලා තියෙනවා. From past historical data, it is known that the process standard deviation is 0.08. This company wants to develop a control chart with C3 sigma. දැන් අපි ඒක මේක ගන්න. හරි. දැන් බලන්න මෙතන දීලා තියෙනවා. From past historical data, the process standard deviation is 0.08. ඒක මේක තමයි දැන් අපි මේ ගාන හදන්න අපි process එකේ standard deviation එක දන්නවා නම් මේ විදිහටයි හදන්න කියලා අපි මේක පටන් ගත්තේ. නේ? process එකේ standard deviation එක දන්නේ නැත්නම් හදන්න වෙන විදිහක් තියෙනවා. මේකේ අපි process එකේ standard deviation එක දැන් දන්නවා. ඒක question එකේ දීලා දෙනවා process standard deviation is this කියලා. පටලව ගන්න එපා. process standard deviation එකයි sample එකේ standard deviation එකයි දෙකක්. හරිද? ඒ කියන්නේ sigma එකයි sigma x bar එකයි දෙකක්. sigma කියන්නේ process එකේ standard deviation. sigma x bar කියන්නේ sample එකේ standard deviation එක. හරිද? ඒ දෙක පටලව ගන්න එපා. එතකොට අපි කරන්නේ sigma x bar එක sample එකේ standard deviation එක හොයන්න අපි කරන්නේ process එකේ standard deviation එක square root of k වලින් බෙදනවා. ඒකට process එකේ standard deviation එක දැන් කියලා 0.08 divided by k is 10 square root of 10. ඒකට අපිට නම් 0.03. හරි. දැන් අපිට අවශ්‍ය නැ දේවල් ටික ඔක්කොම තියෙනවා. හරිද? එතකොට 3 එක මොකක්ද? 3 කියන්නේ මොකද්ද? z value එක standard deviation එකේ z value එක. ඒ කියන්නේ firm එක use කරන limits දෙකේ z value එක. හරිද? ඒ කියන්නේ 3 sigma points වලට එහා limits දෙකක් තමයි අපි ලබ් කරලා තියෙන්නේ මේ company එකෙන්. හරිද? ඒකට 3 sigma කියලා තිබ්බා question එකේ. එතකොට UCL upper control limit එක ගන්න x bar is 5.02 plus z is 3 into sigma x bar sample එකේ standard deviation එක 0.03. මේ දෙක add කරාම 5.11 is the upper control limit and the lower control limit is x bar minus that standard deviation calculation of 4.93. හරිද? lower control limit එක. ඒකට ඒක use කරලා අපි diagram එක අරිනවා. මම හිතන්නේ මේ diagram එක එච්චර clear නැහැ ඔයාලට. ඒක ලොකුවට يعني අවශ්‍ය නැහැ කියන්නේ මේක අඳින එක ලේසි ඇත්තටම calculation එක හරියට කරගත්තොත් අපිට අඳින එක අමාරු නැහැ.
හරිද? ඒකට මම නිකන් වලට ඇඳලා පෙන්නන්නම්. හේන්ද මේ හන්දා. මේ තියෙන process average එක. මේ තියෙන lower control limit එක. මේ තියෙන upper control limit එක. ඊට පස්සේ මේ තියෙන්නේ y axis එක නැත්තම් horizontal vertical axis එක, horizontal axis එක, x axis එක. මේ පැත්තේ තියෙනවා sample number එක. මෙතනදී mean chart එකේ sample number එක වෙන්නේ මොකද්ද? subgroup ගන්න. හරිද? not 50 or not 5 subgroup ගන්න. මොකද අපි subgroup ගන්න ලියලා ඒ එක group එකක mean එක තමයි අපි මෙතන අඳින්නේ. හරිද? ඒ හන්ද එක පටලව ගන්න එපා. මේ first subgroup එකේ තිබ්බ slip bearings පහක්, ඒ පහේ mean එකයි අපි මෙතන මේ plot කරලා තියෙන්නේ. ඒක පටලව ගන්න එපා. හරිද? ඊට පස්සේ මේ diagram එකයි මේ plot කරලා තියෙනවා ඒ points ටික. මේක තමයි control chart එක ඇවිල්ලා තියෙන්නේ. හරි, එතකොට බලන්න process average එක කියලා අපි calculate කරා 5.02, upper limit එක 5.11, lower limit එක 4.93. එතකොට ඒ ටික use කරලා අපි control chart එක අඳිනවා. එතකොට මෙතනදී මොනවද මේ එන්නේ? mean of the diameters of the samples. හරිද? mean or නැත්නම් average diameter of the samples. මේ පැත්තට එන්නේ horizontal axis එකට 37ට එන්නේ k නැත්නම් subgroups ගාන. හරිද? ඒකත් පටලවා ගන්න එපා. හොඳටම මතක තියාගන්න control chart එක අඳිද්දී x axis එකයි y axis එක නැත්නම් horizontal vertical axis දෙක නැත්නම් තිරස් axis දෙක ඒවට මොනවද එන values ටික කියලා හොඳටම මතක තියාගන්න. ඒ කියන්නේ ඒක හොඳට අවබෝධ කරගන්න. හරි, හැම chart එකේම එකම දේ නෙමෙයි මේ access දෙකට එන්නේ කියලා දැන් ඔයාලට තේරෙනවනේ. P chart එකේ එකක් තිබ්බේ. C chart එකේ එකක් තිබ්බේ. දැන් මේ X bar chart එකේ තව එකක් තියෙනවා. වෙනස් වෙනදී එකම එක horizontal axis එක ඒකට ගොඩක් හැමලෙම sample numbers කියන එක. හැබැයි මෙතන X bar chart එකේ මොකද sample number කිව්වට අපි use කරන්නේ k value එක subgroups ගන්න. හරිද? නැත්නම් අර තිබ්බ slip bear එක subgroup එකක තිබ්බ slip bearings පහ නෙමෙයි. ඒ subgroups 10යි අපි මෙතන පාවිච්චි කරන්නේ. ඒ එක subgroup එක mean එකයි plot කරන්නේ. හරි, අන්නේ vertical axis එකට එන එක අනිවාර්යෙන් හොඳටම අවබෝධ කරගන්න මොකක්ද වෙන්නේ කියලා for each chart. okay? ඒක හොඳටම තේරුම් අරගෙන ඉන්න. නැත්නම් ඒක පැටළුණොත් අපි control chart එක වැරදෙන්න පුළුවන්. හරිද? එතකොට දැන් කලින් කරා වගේම අර වගේම UCL එකයි LCL එකයි x bar එක නැත්නම් process average එක ඇඳලා ඊට පස්සේ අර means ටිකයි අපි මෙතන අපි දැක්කේ means ටිකක් ක්‍රියේට් කරනවා මම. අපි කලින් මෙතන අපි දැක්කේ means ටිකක්. මෙන්න මේ means ටික තමයි අපි මෙතන මේ plot කරන්නේ. ඒකත් මතක තියාගන්න. හරිද? මේ means ටික තමයි අපි අර control chart එකේ අඳින්නේ. නැතුව මෙන්න මෙතන තියෙන මේ ටික ඒ ටික අපි use කරන එකම දේ අපි මේ ටික use කරන්නේ මොකටද? මේ mean එක calculate කරන්න විතරයි. හරි, ඒකට mean එක calculate කරලා මේ mean එකෙන් තමයි අපි ඉතුරු ටික කරගෙන යන්නේ. mean එකේ total mean එක තමයි use කරන්නේ x bar එක calculate කරන්න. ඊට පස්සේ මේ means ටික use කරලා තමයි අපි plot කරන්නේ control chart එකේ. හරිද? ඒ ටික මතක තියාගන්න. හරි. ඊළඟට ඒ ටික ඇඳලා ඊට පස්සේ අපි පොඩි ඉන්ටර්ප්‍රිටේෂන් එකකුත් අපිට ලියන්න පුළුවන්. හැබැයි මේක හරියටම ඉන්ටර්ප්‍රිට් කරන්න නම් අපිට මොකක්ද ඕනේ? ඊළඟට R chart එකක් ඕනේ. අපි මේ දැන් තියෙන diagrams දෙකම ගැන කතා කරලා අපි යමු R chart එකට. හරිද?
මම මතක විදිහට second දැන් මේ ඊළඟට අදින diagram එකේ R chart එක තමයි දීලා තියෙන්නේ මම මතක විදිහට අපි බලමු. මේකේට අපිට දැන් මෙතන දැනට අපිට පේන ටිකෙන් අපිට ගන්න පුළුවන් interpretation එක ගමු. None of the sample means fall outside the control limits. ඔබ බලන්න control limits හරියට නැද්ද ඔක්කොම ටික තියෙන්නේ. lower limit එකෙන් පහළට ගිහිල්ලත් නැහැ upper limit එකෙන් උඩට ගිහිල්ලත් නැහැ exceed වෙලා නැහැ. limits දෙක ඇතුලේ තියෙන්නේ. This indicates that the process is in control and this chart is reliable to monitor the process control. මම කිව්වා කලින් එක this chart is reliable to process the monitor the process control කියලා අපි කියනවා. out of control ගිහිල්ලා නැත්නම් මේ process එක නැත්නම් අර limits එකෙන් එළියට ගිහින් නැත්නම් අපි ඒ sentence එකත් අපි include කරනවා interpretation එකට. හරි දැන් මෙතනදී අපිට ඒකට කියන්න පුළුවන් හැබැයි මතක තියාගන්න මේ chart එක විතරක් මදි අපිට මේ process එක in control ද out of control ද කියලා කියන්න. හරිද? දැන් අපි ඊළඟ instance එකට යන්න. දැන් අපි කලින් කතා කරේ when we know the standard deviation of the process එකේ standard deviation එක දැන් අපි කලින් sum එකේ දැනගෙන හිටියේ 0.08 කියලා. දැන් මේ sum එකේ අපි standard deviation එක දන්නේ නැහැ. Standard deviation of the process is not known. Okay? එහෙම වෙලාවකදී අපි මොකද කරන්නේ? ඒ වගේ වෙලාවකදීත් අපි UCL LCL calculate කරන්න වෙනම formulas එකක් use කරනවා. x bar එක එහෙමමයි plus add කරන values දෙක වෙනස්. A2 into R bar කියලා එකක් තමයි මෙතන use කරන්නේ. හරිද? ඒකට මේ A2 into R bar කියන එක තමයි add කරන්නේ නැත්නම් අඩු කරන්නේ upper limit එක වුණායි lower limit එක වුණා. upper limit එක මේ A2 into R bar කියන එක add කරනවා. lower limit එක වුණා නම් A2 into R bar කියන එක අඩු කරනවා. හරිද? එතන මෙතන තියෙනවා x bar is the average of the sample means අපි ඒක දන්නවා දැන්. R bar කියන්නේ average range value. මේකත් sum එකේ ගොඩක් වෙලාවට දෙන්න ඕනේ. අපි බලමු ඊළඟ එකෙන් මට මතක විදිහට අපි calculate කරන්න තිබ්බේ නැහැ. අපි බලමු. අනේ. ඔව් මේක අපි calculate කරන්න තියෙනවා. අපි ඒක calculate කරන එකත් බලමු. ඊට පස්සේ R bar කියන්නේ average range value. ඒ කියන්නේ මොකක් හරි range එකක් තියෙනවා. ඒකට value එකක් අපිට ඊළඟට අපිට හොයාගන්න පුළුවන් විදිහක් තියෙනවා. A2 කියන්නේ table value එකක්. හරිද? ඒක factors table කියලා එකක් තියෙනවා. මම මගේ note එකේම attach කරලා තිබ්බා factors table එකක්. මම හිතන්නේ මේකේ තියෙනවා එක. හරි මම factors table එක include කරලා නැහැ note එකේ. හැබැයි ඒක තියෙනවා LMS එකේ upload කරලා තියෙනවා එක. එකෙන් ගන්න පුළුවන්. කොහොම හරි A2 කියන එක එයාගේ factors table එකෙන් ගන්න table value එකක්. මේ A2 කියන value එක is specific for 3 sigma limits වලින් අදින control charts එකට. හරිද? ඒක අනිත් sigma limit 2 sigma use කරනවා මේ A2 values අපිට use කරන්න බෑ. හරි ඒක මම තියාගන්න. ඔය මෙතන A2 කියන්නේ table value එක. ඒක ගැන ලොකුවට හිතන්න එපා. Remember that it's just a table value that we use when we don't know the standard deviation. හරි standard deviation එක දන්නේ නැති වෙලාවකදී අපි use කරන table value එකක් තමයි A2 කියලා කියන්නේ. හරිද? අපි ඒකෙත් sum එකට යන්න මම හිතන්නේ note එකේ චුට්ටක් clear නැහැ. මම දීලා තියෙන ඒවා පොඩ්ඩක් මම කියන්නම් මොනවද තියෙන්නේ කියලා. එතකොට ඔයාලට clear note down කරගන්න පුළුවන්. ඒකට තමයි මෙතන අපි බලන්නේ R bar එක calculate කරන විදිහට. නේ? R bar එක අපි calculate කරන්නේ total of R. ඒ කියන්නේ question එක අපිට R කියලා මොකක් හරි value එකක් දෙනවා. Total of R divided by K. What is K? Number of subgroups. පස්සේ එහෙම තමයි R bar එක calculate කරන්නේ. X bar එක අපි දන්නා calculate කරන විදිය total of X bars, total of means divided by number of subgroups. හරිද? ඊට පස්සේ example එකට යන්න තියෙන්නේ reference එකේ page 12. Okay.
හරි මෙන්න මේක තමයි ඒ සම් එක. page 12 නෙමෙයි page 14 මම හිතන්නේ. reference එකේ page 14 එකේ මේ සම් එක තියෙන්නේ. හරි මේ තියෙන්නේ අර factors table කියන එකේ නිකන් extract එකක් වගේ අපිට දීලා තියෙනවා. මම හරි factors table එක පෙන්නන්නම්. එතකොට ඊළඟ question එක අර කලින් question එකම කැලක් තමයි තියෙන්නේ. ඔය ඒ total mean එකම තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒකටම R value එකක් දීලා මේ පාර standard deviation එකක් අපිට දීලා නැහැ. හරි range value එකක් කියලා එකක් දීලා තියෙනවා ඒ වුණාට. හරිද? The Golia tool company desires to develop the X bar chart using the table values. Using the table values. then කලින් table values කියලා තිබ්බනේ මෙතන දැන් table values කියලා දීලා තියෙනවා. The sample data collected for this process the ranges is shown in the following table. හරි එතකොට දැන් මේක තමයි table එක අර කලින් වගේම දවස් 10ක් ඇතුළත එක දවසක 5 ගානේ අරගෙන diameters measure කරලා එයාලා mean එකක් හොයාගෙන තියෙනවා. ඊපස්සේ mean එකේ total එක ගන්න තියෙනවා දවස් 10ම. ඊට පස්සේ range value එකක් කියලා එකක් අපිට ඒත් එක්කම තව දීලා තියෙනවා. හරිද? කොට අපි solution එක දැන් හොයන්න යමු. මම හිතනවා ඔයාලට මේක පේනවා ඇති කියලා. කියලා තියෙන්නේ calculate කරන්න කියලා x bar, r bar, UCL yani upper control limit, lower control limit and through the control chart. So ඉස්සෙල්ලාම we can calculate the x bar, it is the mean sample means, the mean of the sample means and the r bar value. So x bar එක අර කලින් වගේමයි ඒකමයි එන්නේ. total mean එක තියෙනවා මෙතන 50.09 versus subgroups ගන්න 10යි 50.09 divided by 10 5.02 ඒකමයි. ඊට පස්සේ අපි calculate කරන්න ඕනේ r bar එක. r bar කියන්නේ එතකොට range values වල mean එකක් නේ. r bar කියලා තියෙන්නේ range values වල mean එකක් තමයි. The total of r අපිට r එකේ totals ටිකක් දීලා තියෙනවා මෙතන 1.15 කියලා. R column එකේ total එක range total එක ඒ 1.15 එක බෙදන්නේ k වලින් නැත්නම් number of subgroups that is 10. So 1.15 divided by 10 0.115. ඊට පස්සේ අපිට ඊළඟට අවශ්‍ය වෙන value එක වෙන්නේ මේ table value එක A2 කියන table value එක. හරිද? එතකොට ඒක කියවන්න අපි use කරන්නේ මෙන්න මේවා එකක්. මම පෙන්නන table එකේ ඊට කලින් since there are 5 observations take the value under A2 for n equals 5. ඒකට ඒ මොකද්ද කියලා බලමු. මෙතන කියනවා 0.58 කියලා value එක අපි බලමු. හරිද? ඒ කියන්නේ දැන් observations පහක් කියන්නේ මොකද්ද? එක දවසකට observations පහක් තියෙනවනේ. ඒ පහ තමයි මෙතන මේ කියන්නේ. හරි 5 කියලා කියන්නේ මේ ඒකයි. ඒකට මතක තියාගන්න sub group එකක තියෙන observations ගානයි මෙතන අපි A2 එකේ table value එක හොයන්න use කරන්නේ. sub group එකේ තියෙන observations ගාන that is 5. හරි first day එකේ slip bearings පහක් බලලා තියෙනවා. ඒක තමයි කියන්නේ observations ගාන කියලා කියන්නේ. ඒකට මම ඔයාලට පෙන්නන්නම් table එක ඔයාලට මම හිතන්නේ හිතනවා මේක පේනවා ඇති කියලා. පේනවාද කියලා හිතනවා. මේක තමයි මේක තියෙන්නේ මේ අනිත් පැත්තට තියෙන්නේ. හරි මේ තියෙන්නේ factors for constructing variable control charts. ඒවල control charts අපි develop කරන්නේ factors වගේක් අපි use කරනවා. ඒ factors ටික තමයි මේ දීලා තියෙන්නේ. මේ factors for chart factors for chart කියලා තමයි කියනවා factors for chart table. හරි එතකොට මේකේ තමයි values ටික තියෙන්නේ. මම බලන්න මෙතන තියෙනවා මේක මේ පැත්තට තියෙන්නේ මෙතන වලට තේරෙනවද කියලා අවුලක් නැද්ද කියලා. මෙතන තියෙනවා A, A2, A3, C4, 1 or C4 මොහොම කීකේ ගොඩක් values ගොඩක් තියෙනවා.
හරිද? අපිට අදාළ වෙන්නේ මෙතනින් මේ A2 කියන column එකයි ඊට පස්සේ ඊළඟ range chart එක ගැන අපි කතා කරද්දී D4 අන්තිමටම තියෙන D4 and D3 කියන columns දෙකයි තමයි අපිට වැදගත් වෙන්නේ මේ tables වලදී use කරන්න. basically කරන්න තියෙන්නේ අර observations ගාන 1 to 1 කීයක් හරි ගාන observations ගානක් අන්නේ observation ඒ value එකේ ගාන හොයාගෙන ඒකට අදාළ table value එක හොයාගන්නයි තියෙන්නේ මේ A2 D3 D4 වලට අපිට අපේ level එකේ ඒ columns වලින් තමයි අපිට වැදගත් වෙන්නේ. මේ අනිත් ඒවා ගැන එච්චර හිතන්න එපා. හරි එතකොට මම දැන් කිව්වත් observations කීයක් තියෙනවා කියලාද? observations 5ක් තියෙනවා. ඉතින් 1 2 3 4 5. අනේ එක sub group එකක observations 5ක් තියෙනවා. ඒකට අන්නේ ඒ observations ගන්න තමයි අපි use කරන්නේ value එක හොයන්න. ඒකට observations in sample. හරිද? observations in sample කියන්නේ මතක තියාගන්න not the total 50 but 5. අර K එකේ subgroup එකේ තියෙන observations ගන්න. ඒකට 5යි. 5ක් තියෙන අපේ එකේ 5ට අදාළ A2 value එක හොයාගන්න. that is 0.577. 0.577 මේක තමයි value එක 58 කියලා වලට round off කරලා ගන්න පුළුවන්. හරිද? එතකොට මම මේක මෙතෙන්ට අරන් තියනවා මේ තියෙන්නේ. Since there are 5 observations, take the value under A2 for n equals 5. අපි n equals 5 වල A2 value එක බලුවා. ඒක තියෙන්නේ 0.58 නැත්නම් 0.577. එතකොට දැන් මේ values ටික use කරලා අපි upper control limit එකයි lower control limit එකයි හොයාගන්නවා. එතකොට ඒක හොයන්න මොනවද formula එක x bar bar upper limit එක නම් x bar bar plus A2 into r bar. Lower limit එක නම් x bar bar minus A2 into r bar. So upper limit එකට එන්නේ x bar bar is 5.02 plus A2 is what? දැන් මෙතනදී අපි කලින් අර use කරපු z values මුකුත් නැහැ. standard deviation value එකකුත් නැහැ. දැන් දෙන table value එකකුයි range value එකකුයි තමයි අපි use කරන්නේ. හරිද? කොට A2 is 0.58 into r bar is 0.115. මේ දෙක add කරාම we get the upper value upper limit and lower limit එක 5.02 and x bar bar වලින් 0.58 into 0.115 අඩු කරාම එනවා. මේ value එක. හරිද? එතකොට ඒ ටික use කරලා අපි ආයමත් මේක අඳිනවා. ඒකට මෙතන අඳිද්දී again horizontal axis එකේ ටිකස් අතර එන්නේ k value එක sample number එකට sub group එක එන්නේ. ඊට පස්සේ මේ පැත්තට එන්නේ again the averages of the diameters. හරිද? අර මෙතන තිබ්බ මෙන්න මෙතන sum එකේ තිබ්බ මෙන්න මේ averages ටික තමයි අපි ආයෙමත් මෙතනදී use කරන්නේ. හරිද? මම මතක තියාගන්න මේ ටික අපි use කරන්නේ මේ averages ටික calculate කරන්න විතරයි. range value එක ගොඩක් අපිට යාලා දෙයි. මොකද අපිට range value එක හොයන්න විදිහක් කියලා නැහැ. range r bar එක හොයන්න විදිහක් නෙවෙයි තියෙන්නේ. so range value එක යාලා දෙයි මේ question එකදී. ඊළඟට x bar එක අපි මේක තමයි use කරන්නේ. range value එකක් නෙමෙයි මේ observations එක තනි observations වල values ටිකක් තමයි අපි use කරන්නේ. mean value එක control chart එක plot කරන්න. හරි ඊට පස්සේ ඒක use කරලා අපි control chart එක plot කරනවා. upper limit එක 5.09 අපිට ආවා. processor value එක 5.02 lower limit එක 4.95 ඒ ටික ඇඳලා මේ පැත්තේ අපි දානවා average diameters ටික කලින් වගේම මේ පැත්තේ k values ටික sub groups ටික ඊට පස්සේ එක එක mean එක අපි plot කරලායි තියෙන්නේ. හරි එතකොට මේ විදිහට තමයි අපි ගන්නෙ අපි standard deviation එක දන්නේ නැත්නම් A2 කියලා table value එකක් use කරනවා range value එකක් use කරනවා. කලින් එකේදී අපි standard deviation එක දන්නවා. ඒ දැනගෙන කරද්දී අපි ගන්නේ එතකොට standard process එකේ standard deviation එක දෙනවා. sample එකේ standard deviation එක අපිට ගොඩක් කරලා අපි හොයාගන්න ඕනේ. හරිද? ඔය ටික තමයි තියෙන්නේ. එතකොට අපි interpretation එක බලමු from sample 4 to 9.
from sample 4 to 9, there is an upward trend until the sample 9 lies on 5.09. So බලන්න මේකේ අමුතු විදිහකට explanation එක දීලා තියෙන්නේ sample 4 ඉඳන් sample 4 ඉඳන් sample 9 වෙනකම් upward trend එක. දැන් මේක තමයි interpret කරනවාට මේක දිහා බලලා ලේසියෙම කියන්න පුළුවන් නේ. upward trend එකක් තියෙනවා මේ අතරේ. අන්තිමටම 9th sample එකේ mean එක live වෙන්නේ කොතනද? on the හරියටම on the upper control limit. හරිද? This suggests that the process variability is subject to non-random causes and should be investigated. එතකොට දැන් මෙතනදී අපි කිව්වා out of control කියන එකට signals ගොඩක් තියෙනවා. එකක් තමයි කෙලින්ම අපිට අඳුර ගන්න පුළුවන් signal එක තමයි අර මේ control limits exceed කරලා තියෙනවා නම් point එක. ඊට අමතරව තව signal එකක් තමයි මෙන්න මේ වගේ trend එකක් අපිට බලා ගන්න පුළුවන්. upward හරි downward හරි trend එකක් අපිට අඳුර ගන්න තියෙනවා. දැන් මෙතන එහෙම එකක් තියෙනවා. හරියටම control limit එක උඩින් නවතිනවා. අන්තිමට ගිහිලා. ඒක මෙතන මෙහෙම තියෙද්දි අපිට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මේ process එකේ කියලා. හරිද? එතකොට ඒක ඔළුවේ තියාගෙන අපි යමු ඊළඟ පාර්ට් එකට. ඊළඟ එක මොකද්ද? range chart එක. ඒක මම දැන් කිව්වා කලින් එකේදී අපි බැලුවේ mean එකේ වෙනස්කම් නේ. අපි දැන් බැලුවේ හැම එකම mean එකක් බැලුවේ. subgroups ලා subgroup එකක mean එක හෙව්වේ. mean එක හොයලා process average එක කියන්නේ ඒ means ලාත් mean එක හොයලා තමයි x bar chart එක අපි ඇඳේ. දැන් මෙතනදී range chart එකේ අපි අඳින්නේ බලන්නේ deviation එක නැත්තම් කොච්චරක් දුරට වෙනස් වෙලා තියනවද නැත්තම් variability එක මොන වගේ කොච්චරක් දුරට ලොකු variability එකක්ද නැත්තම් අඩු variability එකක්ද තියෙන්නේ කියලායි range chart එකේදී බලන්නේ. හරිද? කියලා බලමු. Range is the difference between the smallest and the largest values in sample. Range එකක් කලින් steps වලත් අපි ඉගෙන ගන්න range එක කියන්නේ මොකක්ද කියන එක නේ. මොකක් හරි data set එකක් දීලා තියෙනවා නම් මේ data set එකේ වැඩිම value එකයි අඩුම value එක අතර වෙනස තමයි range එක කියලා කියන්නේ. හරිද? ඒක වෙනද සිංහලෙන් හරියට මතක ගන්න කියන්නේ මතය. හරි මාතය හරි මොකක් හරි එකක් කියන්නේ අන්න ඒක තමයි මෙතන කියන්නේ. හරිද? Range is the difference between smallest and the largest values. This range reflects the process variability. අපි දැන් කලින් එකේ බලමු means වල වෙනස්කම මොන වගේද කියලා. දැන් අපි process එකේ variability එක බලනවා. හරි නැත්නම් process එකේ deviation එක මොන වගේ කොච්චර variation එකක් නැත්නම් කොච්චර deviation එකක් තියෙනවද කියලා බලනවා. Rather than the tendency towards the mean. අර process average එකට තියෙන tendency එකක් නෙමෙයි අපි බලන්නේ. process average එක ළඟින් යනවාද ඒ වගේ එකක් නෙමෙයි බලන්නේ මෙතනදී. අපි බලන්නේ variability process එක කොච්චර විදියට මොන විදියටද වෙනස් වෙන්නේ කියලා. හරිද? ඉතින් මම හිතනවාට පොඩි වෙනසක් වෙන කියලා තේරෙනවා. පටලව ගන්න ඒවා. හරිද? Towards the mean like in previous charts. The formula used මේකට අපි upper control limit එක lower control limit එකක් තියෙනවා. ඒක බලන්න calculate කරන ටිකක් වෙනස්. අපි r bar එක අපි දන්නවා දැන් calculate කරනදී කලින් එකෙත් අපි r bar එක use කරලා standard deviation එක දන්නේ නැති වෙලාවදී කොහොමද හදන්නේ කියලා බලන්න. ඊට පස්සේ D4 and D3 කියලා values එකක් අපි use කරනවා. table values මේ දෙක මම කලින් පෙන්නපු table එකේම table values. හරිද? අපි බලමු D4 and D3 කියන්නේ tabular values like A2 in the previous x bar chart. ඒක මොනවද කියලා ලොකුවට හිතන්න ඕනේ නැහැ. නිකන් table values අපි use කරන මේ range chart එකට. R bar එක අපි දන්නවා calculate කරන විදිහ total of R divided by number of samples නැත්නම් subgroups K. හරිද? කොට අපි යම් තියෙන sum එකට ඒකත් page 16 වලදී බලමු. page 16 මේ තියෙන්නේ sum එක. අපිට දැන් කලින් අපි හදපු sum එකම නාමය continue වෙලා තියෙන්නේ. The Goliath tool company from examples 3.3 and 3.4 wants to develop an R chart to control
process variability. For example, 3.4 R bar is 0.115. අපි කලින් example එකේ R bar එක තිබ්බනේ range values ටික තිබ්බා. අපි R range values ටික තිබ්බා. Total of R තිබ්බා 1.15 කියලා. ඒකට A value එකම තමයි අපි use කරන්නේ ඊළඟ එකේ මෙතන R bar එක හොයන්න. අපේ total 1.15 divided by number of subgroups which is 10 is 0.115. ඒක දෙලින්ම අපිට දීලා තියෙනවා. අපි කලින් calculate කරා. From table 3.1 n equals 5. n equals 5 වෙන්නේ එක subgroup එකක තියෙන observations ගන්න තමයි මේ n කියලා කියන්නේ. sample size එක. එක subgroup එකක sample size එක basically. That is not 50. ඒක මතක තියාගන්න. 50 නෙමෙයි 5. Okay? And D3 equals 0 and D4 equals 2.11. බලමු කොහොමද ගන්න කියලා. Thus the control limits are these. So දැන් අපි බලමු කොහොමද මේ D values එක ගන්නෙ කියලා. මෙතන දීලා තියෙනවා. So we know that R by 0.115, D3 and D4 for n equals 5. So අපි ගිහින් බලමු factors for charts එක. n equals 5 කියන එකටම තමයි අපි බලන්නේ. අපි විඩක් තමයි හොයාගන්න බැරි. හරි කමන්න. D3 වලට n equals 5 වලට D3 and D4 values. හරිද? අපි ගිහින් බලමු. D3 and D4 මෙතනනේ 5 තිබ්බේ. blue box එකේ first value. මොකද 5 n equals 5 වල n මෙතෙන්ට මම පහළට ගිහලා බලුවත් ඔයාලා D3 වල n equals 5 වල value එක 0. D4 වල n equals 5 value එක 2.11. එතකොට මේ values එක තමයි අපි use කරන්නේ 0 and 2.114. එතකොට මේක තමයි මෙතන ලියන්නේ D3 equals 0 at n equals 5, D3 equals 0, D4 equals 2.11 then 2.115. එතකොට upper limit එකේදී අපි මේක මතක තියාගන්න විදිහ තමයි දැන් D3 and D4 නේ values එක ගන්න. upper limit එක නම් D4 වැඩි value එක, lower limit එක නම් D3 අඩු value එක. හරි D4 and 3, 4 and 3. 4 එන්නේ upper නම් 3 එන්නේ lower නම්. හරිද? ඒ වගේ මතක තියාගන්න. මේ මතක තියාගන්න ඕනේ නැහැ අපිට අතරම. එතකොට D4 into R bar, so D4 is 2.11 into R bar is 0.115. 0.243. ඊට පස්සේ D3 is 0 and R bar is 0.115. They multiply කරාම we get 0. So then using this we are going to do the chart. So for this chart we vertical axis එකට use කරන්නේ මොකද horizontal axis එකට number of subgroups මයි use කරන්නේ. එතන එක practical නේ. අයිය අපි number of subgroups use කරන්නේ because we can't plot 50 right. අපි 50ක් plot කරන්න බැහැනේ. 50ක් plot කරන්න අවශ්‍ය නැහැ. අපි mean එක තමයි කලින් හැම එකෙම ගත්තේ. එක subgroup එකේ. එතකොට 50ක් plot කරන්නත් බෑ. 5ක් plot කරොත් ඒ 50ම අපිට plot කරලා පෙන්වන්නත් බෑ. ඒක හරියටම පෙන්වනකොට subgroups ටික horizontal axis එකට ආවොත්. හරිද? මේකේ vertical axis එකට R chart එකේ vertical axis එකට එන්නේ range values ටික. හරිද? අපි ඒ question එකේ තිබ්බ range values ටික අන්න ඒ ටික තමයි R chart එකේ vertical axis එකට එන්නේ. මෙන්න මේ values ටික. මෙන්න මේ values ටික තමයි R chart එකේ vertical axis එක නේද සිරස් අතට එන්නේ. හරිද? එතකොට x bar value එක නෙමෙයි x bar value එකක් නෙමෙයි මේ individual observations නෙමෙයි R value එකයි R chart එකට එන්නේ x bar chart එකට එන්නේ x bar R chart එකට එන්නේ R values ටික. හරිද? එහෙනම් මතක තියාගන්න. මෙන්න මේ values ටික අපි use කරලා
අපි මේක ප්ලග් කරනවා. දැන් 0.08 වෙන්න පටන් ගන්න මේ විදිහට අරගෙන ආර වගේම අපර් කන්ට්‍රෝල් ලිමිට් එක අඳිනවා. ලෝවර් කන්ට්‍රෝල් R bar එක තාම මෙතන මැද්දට එන්නේ. process average එක නෙමෙයි මෙතන අපි බලන්නේ range එකනේ. range එකේ mean range එකනේ නැත්නම් range එකේ average එකනේ. so මෙතන process average කියලා මොකුත් නැහැ. මෙතන තියෙන්නේ mean range නැත්නම් average range එක. හරිද? ඒක තමයි මැද්දට එන්නේ. lower control limit එකට එන්නේ මේක නම් 0 න්යාවේ 0මයි එන්නේ. එතකොට ඒ ටික ඇඳලා අර ranges ටික තමයි අපි plug කරන්නේ. හරිද? ඒ ටික plug කරලා ඊට පස්සේ අපි interpretation එක කරනවා. The process appears to be in control. Why? Because මේක අර lower and upper ranges වලින් ගොඩක් එළියට ගිහිල්ලත් නැහැ. And see the deviation between the range deviation එක ලොකු නිකන් ලොකු deviation එකක් නැහැනේ. අර මොනම තැනකදීවත් මෙන්න මේ විදිහට ගිහිල්ලා නේ මොනම වෙලාවකදීවත් මෙන්න මේ වගේ මෙහෙම නිකන් ගොඩක් අර ලොකු මෙන්න මේ වගේ deviations තියෙනවා නම් අපි දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ වගේ control limits වලට ළඟින් නම් ওই විදිහට නම් deviate වෙන්නේ අපි දැනගන්න ඕනේ මේක අනිවාර්යයෙන්ම out of control process එකක්. හැබැයි මේකේ කොහොමද යන්නේ deviations එක ගොඩක් center line එකට ගොඩක් ළඟින් වගේ යන්නේ ලොකු deviation එකක් නැහැ. හරිද? ඒකයි මෙතනින් මේ කියන්නේ. ඒක තමයි අපි මෙතනදී බලන්නේ. හරිද? deviation එක මොන වගේ deviation එකද තියෙන්නේ? range එකේ deviation එක මොන වගේ deviation එකක්ද තියෙන්නේ කියලා මේක අපි බලන්නේ. The process appears to be in control using X bar chart and R chart both. From the R chart, it suggests that the process is in control since none of the ranges are close to the control limits. Ranges එක control limits ළඟින් යන්නේ නැහැ, center line එකට ළඟින් තමයි තියෙන්නේ. From the X bar chart, it is suggested that the process is not in control. මේ not in control කියන්නේ මොන chart එකෙන්ද? මොන X bar chart එකද use කරන්නේ? අර second එක මෙන්න මේක. මේක හරියද? ඒක තමයි use කරලා තියෙන්නේ. Not in control, the range of sample 9 and the range of sample 8 and 10 were relatively low while they had higher means. They were මෙතන බලන්න 8 and 10 වල ranges එක process line එකෙන් ගොඩක් center line එකෙන් ගොඩක් අඩුයිනේ. මේ තියෙන්නේ 8 එකේ range value එක මේ තියෙන 10 එකේ range value එක බලන්න මේ දෙකම process එකෙන් deviate වෙලා තියෙන්නේ මෙච්චරයි. මෙතන මේ පොඩි ගණන් දෙකක් තමයි process එකෙන් deviate වෙලා තියෙන්නේ. range values එක අඩු වුණාට means එක කොච්චරයි? means එක ගොඩක් control limits වලට ලං වෙන්න තිබ්බේ. ලොකු deviation එකක් තිබ්බා means වල. While they had higher means, by using both the charts and more complete a more complete picture about the variability could be obtained. So අපිට පේනවනේ දැන් mean එකේ deviation එකක් වෙන්න පුළුවන්, range එකේ deviation එකක්. ඒක අපිට දෙවිධයකට අඳුර ගන්න පුළුවන් මේ variable control charts වල තියෙන deviations ටික. හරිද? කොට එතනින් අපි control charts අඳින විදිහ ගැන ඉවර කරනවා බලලා ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ දෙක X bar chart එකයි R chart එකයි ඒ දෙක එකට use කරන ගැන චුටි note එකක් තියෙනවා මම හිතන්නේ චුට්ටක් clear නැතුව ඇති මම මගේ note එකේ බලන් කියවන්නම් ඒ part එක මේක තමයි These two charts are used together under the premise that both the process average and variability should be under control for the process to be under control. So, මෙතනදී කියන්නේ X bar chart එකයි R chart එකයි දෙකම අපි use කරන්නේ ඇයි? For the process to be in control. Process එක in control තියෙන නම් මේ දෙකම in control වෙන්න ඕනේ. එකක් හරි not in control නම් අපි ඒක adjust කරලා ආයෙ එන්න ඕනේ. ඒකයි කියන්නේ. However, it's possible to have second point එක. However, it's possible to have a high mean with low range or vice versa. So අපි බලමු අපි දැන් කරපු example එකේ high means දෙකක් තිබ්බ හැබැයි ඒකේ ranges එක ගොඩක්
අඩුයි. මීන් එක ගොඩක් වෙනස් වෙලා තිබ්බට රේන්ජ් එක ගොඩක් අඩුයි. එහෙම වෙන්න පුළුවන්. නැත්නම් හයි රේන්ජ් and low mean වෙන්නත් පුළුවන්. Third point, it is possible for R chart to show a downward trend suggesting that the ranges are getting narrow. This would be reflected in the X bar chart by mean values being closer to the center line. This won't suggest that the process is out of control, but this could happen due to non-random variability. Therefore, this needs to be investigated. මෙතන කියනවා දැන් instance එකක් මෙතනදී කියලා තියෙනවා. දැන් සමහර වෙලාවට අපිට අඳුර ගන්න පුළුවන් වෙන්න පුළුවන් R chart එකේ downward trend එකක්. ඒ කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන් මෙතන උඩින් අඳින්නම්. R chart එකේ downward trend එකක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. upper control limit එක lower average එක lower control limit එක දැන් මෙන්න මේ විදිහට ගිහිල්ලා පොඩ්ඩක් ඔය විදිහට ගිහිල්ලා ඊට පස්සේ ටික වෙලාවකින් මෙන්න මේ වගේ මෙහෙම දිගටම පහළට ගිහිල්ලා ආයි සමහරකට එනවා. මෙන්න මේ වගේ එකක් තියෙනවා. නිකන් downward trend එකක් වගේ තියෙන පුළුවන් R chart එකේ. ඒකට R chart එකේ downward trend එකක් තියෙනවා කියන්නේ මොකද? range එක එන්න අඩු වෙනවා. range එක එන්න අඩු වෙනවා කියන්නේ මොකද්ද? කියන්නේ deviation එක means අතර තියෙන deviation එක අඩු වෙලා. process average එකත් එක්ක තියෙන deviation එක අඩු වෙලා. ඒ කියන්නේ ඒක අපිට මේකේ පෙන්වන්නේ කොහොමද ඒක අපි X bar chart එකේ ඒක පෙන්වන්න පුළුවන් මෙන්න මේ වගේ. ඒකෝට X bar chart එකේක නිකන් process average එකට ළඟින් යන values ටිකක් වගේ පෙන්වන්න පුළුවන්. මෙහෙම ඇවිල්ලා මෙන්න මේ වගේ මෙහෙම values ටිකක් පෙන්වන්න පුළුවන් මේකේ පෙන්වන්න. හරි යන්න ඔය වගේ එකක් මොකක් හරි වෙන්න පුළුවන් මේකේ පෙන්වන්නේ. ගොඩක් center line එකට ළඟින් යන process average එකට ළඟින් යන values ටිකක් තියෙනවා කියලා. මෙතන දැන් අපි මතක තියාගන්න ඕනේ මේ range එකත් මේ center line එකට ළඟින් තියෙන්න ඕනේ. center line එකෙන් ගොඩක් deviate වෙනවා කියන්නේ මේ වගේ trend එකක් වෙන විදිහට deviate වෙනවා කියන්නේ ඒක out of control නෙමෙයි. ඒක මොකක් හරි ප්‍රශ්නයක් තියෙන හන්ද. හරිද? ඒක මෙතනදී අර mean එකට ළඟින් ගියාම අපිට හිතන්න පුළුවන් process average එකට ළඟින් යනවා කියන්නේ හොඳයි කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි range chart එක බලුවම මේක පෙන්වන්නේ කොහොමද? ලොකු trend එකක් තියෙනවා. يعني downward trend එකක් තියෙනවා. range එක එන්න අඩු වෙලා කියන එක පෙන්වනවා. හරිද? ඒක not necessarily out of control but ප්‍රශ්නයක් තියෙනවා. يعني non random variability variation එකක් තියෙනවා වෙන්න පුළුවන්. හරිද? ඒකයි එතනදී කියන්නේ. හරිද? ඒක තියාගන්න. ඒක තමයි third point එක කියන්නේ. Fourth point එක කියන්නේ sometimes X bar chart would be used alone. The firm would have studied this process for a long time and have identified the mean and standard deviation, and all they want is to monitor the process average by taking periodic samples. Then also it will be appropriate to use the mean chart when process deviation is known. සමහර වෙලාවට සමහර processes නැත්නම් සමහර companies වල processes යාලා දැන් ගොඩ කාලයක් තිස්සේ මොනිටර් කරලා යාලට idea එකක් තියෙනවා process එකේ deviation එක මොන වගේද කියලා. يعني R chart එකෙන් පෙනෙන deviation එක මොන වගේ deviation එකක් තියෙන්නේ කියලා පෙන්නනවා. එතකොට sometimes those companies might not waste their time on drawing these R charts. යාලා R charts අඳලා කාලේ නාස්ති කරන්න යන්නේ නැහැ. හරිද? ඒකට ඒ වගේ වෙලාවකදී යාලා use කරනකොට ගොඩ කාලයක් තිස්සේ හදලා experience එකක් කියන්නේ යාලට standard deviation එක ගැන හොඳ idea එකක් තියෙනවා. process එකේ standard deviation එක ගැන හොඳ idea එකක් තියෙනවා. හරිද? එතකොට ඒ වගේ වෙලාවකදී අපි මේ R chart එක අඳින්න නැතුව කෙලින්ම standard deviation එක දැනගෙන ඉඳි දාන formulas ටික දාලා X bar chart එක විතරක් අපි use කරන්න පුළුවන්. ඒක මතක තියාගන්න මේ R chart එක ගොඩක්ම වැදගත් වෙන්නේ මොන වගේ වෙලාවලදීද? අපි අර standard deviation එක දන්නේ නැති වෙලාවලදී. හරිද? ඒකට අපි එතන standard deviation එක දන්නවා නම් X bar chart එක අඳින්න process එකේ standard deviation එක අපි දන්නවා නම් ඒ කියන්නේ අපි ඒක incorporate කරන්නේ control chart එක අඳින්නේ. ඒ හන්ද අපිට අර මේ range එකක් හොයලා deviation එක process එකේ deviation එක වෙනම හොයන්න අවශ්‍යතාවයක් නැති වෙන්න පුළුවන්.
හැබැයි ස්ටෑන්ඩඩ් process එකේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක අපි දන්නේ නැත්තම් ඒ වගේ වෙලාවකදී අපිට අනිවාර්යෙන් process එකේ ඩීවියේෂන් එක අපි දැනගෙන ඉන්න ඕනේ. හැබැයි අපි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක දන්නේ නැහැ කියන්නේ අපිට R chart එක use කරලා ඒ ඩීවියේෂන් එක ගැන process එකේ ඩීවියේෂන් එක ගැන අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට මේ R chart එකයි X bar chart එකයි එකට use වෙන්නේ හොඳටම මොන වගේ වෙලාවකද? අපි process deviation එක process එකේ standard deviation එකක් දන්නේ නැති වෙලාවලදී. second instance එකේ අපි calculate හදපු X bar chart එක තියෙන්නේ. ඒකත් එක තමයි මේ R chart එක හොඳටම use වෙන්න පුළුවන්. useful වෙන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට ඒත් එක මේ යට diagrams එකක් තියෙනවා. ඒක නම් පේන්නේ නැහැ ලොකුට. මෙතන තියෙන්නේ දැන් අර දැන් අපි මේ කතා කරන්නේ x bar chart එක කියන්නේ differing අපි කිව්වා mean එකයි වෙනස් වෙන x bar chart එකේ එක means ගොඩක් තියෙනවා. ඊට පස්සේ R chart එකේ අපි කිව්වා එක deviation එක අපි ඒක කරනවා dispersion එක නැත්නම් deviation එක තමයි R chart එකේ වෙනස් වෙන එක. ඒතකොට ඒක මෙතන මේ තව ටිකක් ඔයාලට ඒක ඇඳලා explain කරලා තියෙන්නේ මෙතන. මම ඒක ඇඳලා පෙන්නන්නම්. මෙතන තියෙන normal distribution curves විදිහට මේකේ තියෙන්නේ ඉස්සලා අඳලා තියෙන්නේ ඉස්සලාම තියෙනවා මේ වගේ mean එක මැද්දට එන ඊට පස්සේ ටිකක් mean එක මෙහාට ගිහින් තව ටිකක් දැන් mean එක මැද ඇත්තේ නැහැනේ mean එක මැදින් නෙමෙයි යන්නේ ඊළඟට mean එක මෙන්න මේ මේක differing mean මේ mean එක differ වෙලානේ එක තැන් වල තියෙන්නේ. මෙතන මේක මෙතන. ඒ වගේ වෙලාවකදී අපි ඒක කොහොමද පෙන්වන්නේ අර upper control limit lower control limit දාලා මේ upper control limit lower control limit එකයි ඊපස්සේ මේ තියෙන්නේ process average එක. ඔහොම තියෙන ලාවදී මේ means ටික අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මේ. මෙතන එකක් තියෙනවා. ඊළඟ mean එක මෙතන. එන්න mean එක එළියට ගිහින්. mean එක මේ මැද්දෙන් ගොඩක් deviate වෙගෙන ගිහින්. මේ විදිහට තමයි මේ mean එකේ වෙනස මේ විදිහට පෙන්වන්නේ. මේ තියෙන්නේ X bar chart එකේ. ඔන්න ඔය විදිහ තමයි X bar chart එකේ points ටික මෙන්න මේ points ටික plot වෙන්නේ මේ විදිහට වෙන්න පුළුවන්. හරිද? එතකොට R chart එකේ points ටික plot වෙනවා. plot වෙන්නේ කොහොමද කියලා දාලා හිතන්න. දැන් මේක මම and එක මෙතන හරියටම කියේ නැහැ. හැබැයි මේකේ දැන් dispersion එක මේ normal curves වල dispersion එක නැත්නම් deviation එක එකම විදිහේ deviation එක තමයි මේ හතරෙම තියෙන්න ඕනේ. ඒකට ඒක dispersion එක සමානයි mean එක තමයි මේ වෙනස් වෙලා තියෙන්නේ. හරිද? එතකොට dispersion එක සමානයි කියන්නේ process dispersion එක සමානයි කියන්නේ R chart එකේ points ඒ හතරම එන්නේ හරියටම මැදට. හරිද? එතකොට මෙතන මොකක්ද මේ කියන්නේ? mean එක වෙනස් වුණාට dispersion එක සමානයි නම් X bar chart එකේ mean එක differ වෙන විදිහ මේ විදිහට පෙන්නනවා. R bar chart එකේ dispersion එක සමානයි කියන එක center line එක උඩම points ටික plot වෙලා පෙන්නනවා. හරිද? ඊට පස්සේ මෙතනදි පෙන්නන්නේ එකක් තියෙනවා මෙහිම අඩු deviation එකක් ගොඩක් අඩු deviation එකක් ඊළඟට මේ වගේ එකක් ඊළඟ deviation එකට වඩා වැඩි ඊළඟ deviation ඊටත් වඩා වැඩි. දැන් මෙතන බලන්න means ටික ඔක්කොම එකයි. මම මේක අදින try කරේ ඒ විදිහට means ටික ඔක්කොම තියෙන්නේ එක line එකක තමයි means ටික ඔක්කොම තියෙන්නේ එකම line එකේ. මේ line එක මේ center line එක නෙමෙයි මෙතන මේ කියන්නේ. මෙතන කියන්නේ මේ means ටික not in line මේ mean එක
එන්න වැඩිලා එකක් කියන්නේ. ඒකයි දැන් මෙතන මේ mean එක මෙතන මේ lower control limit එකේ තියෙන center line එක නැතුව මේ තියෙන center line එක නෙමෙයි. හරි ඒ තියෙන නිකන් to show that these means are not in line කියන එක පෙන්නන්න මේ line එකක් මෙතන තියෙන්නේ. මෙතනදී බලන්න means ටික ඔක්කොම එකම line එකේ means are in the line but the dispersion is different. මේකේ dispersion එක ගොඩක් අඩුයි. මේකේ dispersion එක ගොඩාක් වැඩි. හරි dispersion එකයි වෙනස් means ටික එකම line එකේ තියෙන්නේ. එතකොට ඒක මොන විදිහටද පෙන්නන්නේ? upper control limit එකයි lower control limit එකයි process average එකයි බලන්න process average එක means ටික ඔක්කොම inline that means they are all under center line එක center line එක එනවනම් නැත්තම් උඩක වෙන්න පුළුවන් ඔක්කොම තියෙන එකට එකම විදිහට තියෙන්නේ අර අඩු වැඩි වීමක් නැහැ means ටික ඔක්කොම inline හරිද ඒක තමයි x bar chart එකේ එන්නලා තියෙන්නේ. එතකොට R chart එකේ කොහොමද ඒක ඇවිල්ලා තියෙන්නේ? R chart එකේ දැන් බලන්න dispersion එක වෙනවා. දැන් means ටික සමාන එක තමයි මේ x bar chart එකේ මේ විදිහට ආවේ. dispersion එක කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා බලන්න. dispersion එක එන්න වැඩි වෙලා අපේ control meeting එකට එන්න. හරි ඒක බලන්න means ටික එක සමාන වුණා කියලා dispersion එක සමාන වෙන්න ඕනේ කියලා එකකුත් නැහැ. dispersion එකක සමාන වුණා කියලා means ටික ඔක්කොම එක සමාන වෙන්න ඕනේ කියලා දෙයක්වත් නැහැ. ඒවා vary වෙන්න පුළුවන්. එතකොට මේ දෙකම මේ charts දෙකම තියෙනවා නම් තමයි අපිට හරිම idea එකක් ගන්න පුළුවන් about these variable control charts. හරිද? ඒක තමයි මම මෙතන කියන්න ඕනේ. Okay. So then there are few more topics here. Steps for variable control charts. එතකොට මේ අර දැන් අපි මෙච්චරලා ඇඳපු එක ඒකට steps ටිකක් ආයෙ දීලා තියෙන්නේ. ඒක කියවගත්තාම ඔයාලට තේරෙයි. Collect 20 to 25 samples n equals 4 නැත්නම් n equals 4 n කියන්නේ මොකද subgroup එකක තියෙන observations ගන්නකොට subgroups කීයක් හරි දෙනවා. ඒක subgroup එක observations හතරක් නැත්නම් පහක් වෙන විදිහට තමයි සාමාන්‍යයෙන් මේ variable control charts වලට අපි samples collect කරන්නේ. From a stable process and calculate. So stable process එකක් වෙනෝනේ subgroups පොඩි වෙන්න ඕනේ. Mostly around n equals 4 or 5 වගේ වෙන්න. හරිද? Compute overall means. ඒකට overall means ටික අපි calculate කරනවා. That means x bar and x bar එකෙන් අපි x bar calculate කරනවා range එකට r bar එක calculate කරනවා. Set control limits. ඒකට මම control limit එක මොකක්ද උනේ 3 sigma. That means 99.7% of variability is allowed. හරිද? It was a graph the sample means and ranges in respective charts. Sample means ටික අපි හඳුනනවා x bar chart එකේ ranges ටික හඳුනනවා r chart එකේ. Investigate points that show out of control cases and try to identify causes and address them in the process. එතකොට අපි plot කරලා අපි බලනවා out of control cases කොහෙද තියෙන්නේ කියලා ඒවා identify කරලා ඒවට causes අපි හොයලා corrective measures දාන්න බලනවා. Collect additional samples and if necessary revalidate the control limits using new data. එතකොට අපි දැන් අලුත් විදිහට corrective measures දාලා ආයමත් අලුතෙන් samples collect කරලා අපි අවශ්‍ය නම් control limits ටිකක් වෙනස් කරලා අපි අලුතෙන් ආයි control charts අඳිනවා. ඒක තමයි මේ steps for variable control charts කියලා තියෙන්නේ. දැන් මෙච්චර වෙලා කරපු ටිකම වගේ තමයි. ඊට පස්සේ එහා පැත්තේ තියෙන්නේ අපි දැන් මෙච්චරලා අපි හැම වෙලාවෙම කරේ 3 sigma බලටනේ. 3 sigma තියන්න ඕනේ නැහැ හැම වෙලේම. මේක ඔයාලට කලින් කියවනේ කලින් මම ටේබල් එකක් මම පෙන්නුවාට 3 sigma වෙන්න ඕනේ නැහැ deviation එක. නේ? Z value එක 3 sigma වෙන්න ඕනේ නැහැ. It can be 2, 2.58, 1.96, 1.65. So 1.65 sigma value එක 1.65 Z value කියලා කියන්නේ 90% of variability is allowed. 2 කියන්නේ 95.45% variability is allowed. ඒ වගේ එකක් තමයි එතන
කියන්නේ. හරිද? මේ නිකන් තව values ටිකක් තියෙන්න පුළුවන් කියලා ඒ values ටික වලට දීලා තියෙන equation එක exam එක මෙන්න මේ values වලින් තිබ්බොත් මේ set values use කරන්නයි ඕනේ. එච්චරයි කරන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ තියෙන්නේ පොඩි theory parts ටිකක් about control charts. ඊට පස්සේ අපි කතා කරනවා තව දෙයක් process capability කියලා. අපි ඒකට යමු. ඊට කලින් මේ ටික බලන්න යමු අපි. ඊළඟ topic එක managerial issues and control charts. එතන කියන්නේ අපි මේ control charts use කරලා managerial issues වගේ address කරන්න පුළුවන් කියලා කියන්නේ. There are three major management decisions with regard to control charts. First decision is select the points in the process that need SPC. So, where are we going to use this statistical process control? Control charts related අපි දැන් හැමතැනදී process එකේ production process එකේ හැමතැනදීම අපි මේ control charts අඳගෙන statistical process control use කරනවා. It is kind of time consuming, right? ඒ කියන්නේ ගොඩක් වෙලා යනවා මේ process එක කරන්න. අර values ටික හොයාගෙන ඒ ටික ඇඳලා ඒ වැරදි නම් ආයෙ හදලා එහෙම කරන්න ගොඩක් වෙලා යනවා. ඒ හන්දා අපි production process එකේ හැමතැනම මේක use කරන්නේ නැහැ. ඒ හන්දා අපි use කරන්නේ at the critical points. අවශ්‍යම තැන් වලදී විතරයි අපි මේ SPC technique එක use කරන්නේ. Because it is time consuming. Okay, කියලා බලමු. Since doing SPC is costly and time consuming, firms have to decide when to use it. Used at critical points in the process where historically the process shows a tendency to go out of control. In සමහර වෙලාවට දැන් අපි experience එකෙන් firm එකක් ගන්නවා production process එකේ මෙන්න මේ තැන් වලදී out of control යන පුළුවන් process එක. කියන්නේ defects ගොඩක් ඇවිල්ලා quality issues ඇවිල්ලා ලොකු ප්‍රශ්න වෙන්න පුළුවන්. දැන් මොනවද කියලා firm එකක් දන්නවා වෙන්න පුළුවන් from experience. අන්න ඒ වගේ තැන් වලදී historically වෙලා තියෙන experience එකක firm එකක් දන්නවා වෙනවා. අන්න ඒ වගේ තැන් වලදී තමයි SPC ගොඩක්ම use කරන්නේ to control those places. At points where if the process goes out of control, it's harmful and costly. ඒ වගේ out of control ගියොත් ගොඩක් costly and firm එකට harmful නම් ඒ වගේ තැන් වල තමයි මේක use කරන්නේ. For example, at the beginning of a process to check quality of resources. Now, මේ quality of resources. අපි හොඳ quality resources use කරලා නැත්නම් production process එකටම මුළු production process එකම අවුල් ගන්න පුළුවන් නේ. ඒ හන්ද ඒක that is one of the critical points in the production process. The beginning where we purchase resources. But at that point, if something goes wrong, if the process goes out of control, at that point it can be harmful for the entire production process. So, ඒ වගේ තැන් වලට SPC use කරන්න පුළුවන්. ඒකයි තමයි කියන්නේ. Before any reversible point in the process after which it will be hard to rework. සමහර points in production process එකේ ඒ step එක කරායින් පස්සේ අපිට ඒ step එක ආයි reverse කරන්න බෑ. මොකක් හරි වැරදුනා නම් අපිට ඒක ආයි reverse කරන්න බෑ. ඒක කරායින් පස්සේ කරාම තමයි. ඉතින් එහාට අපිට මුකුත් කරන්න බෑ. අන්න ඒ වගේ තැන් වලට අපි SPC use කරන්න ඕනේ. වැරදි අවම කරගන්න. ඔබ එතනින් එහාට steps හැම එකටම අර irreversible point එක බලපාන්න පුළුවන්. Example, assembly, before assembly. කියන්නේ මොකක් හරි product එකක් assemble කරනවා. කා එකක් assemble කරාම ඒකයි disassemble කරන්න ගොඩක් අමාරු වෙන පුළුවන්. ඒක irreversible වෙන්න පුළුවන්. හරි ඒ වගේ තැන් වලදී නැත්තම් paint කරන්න කලින් නැත්තම් before outgoing final product එක එළියට ගියායින් පස්සේ වැරදි අඳුරගත්තා කියන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙන කම්පැනි එකනේ reputation එකට කම්පැනි එකේ products හරි call back කරන්න නම් ඒ හන්දා අන්න ඒ වගේ තැනදී ඒ product එක final product එක customer ට යන්න කලින් අපිට මේ SPC use කරන්න පුළුවන් කියලා කියන්නේ. ඒ වගේ තැන් ඒවා irreversible. හරිද? ඒකට ඒක තමයි first management decision එක where to use control charts නැත්නම් SPC. Second management decision is determine the appropriate charting techniques. So දැන් අපි දැන් කතා කරා charts හතරක් ගැන. මේ හතරේ අපි මොන තැන් වලද අපි use කරන්නේ? හැම chart එකම හැමදාම use කරන්න බෑ. මොන chart එක මොන තැනද use කරන්න ඕනේ කියලා අපි identify කරගන්න ඕනේ. ඒකට ඒක තමයි මේ table එක දීලා තින්නේ. ඔය chart ජාතිය දීලා තියෙනවා. ඒක use කරන්න පුළුවන් factors to decide when to use. ඒ chart එක use කරන්න පුළුවන් හොඳ වෙන මොකක්ද කියලා factors ටිකක් දීලා තියෙනවා. First එක variable charts, that is X bar chart and R charts. Where we use them, observations are variable. So observations are variable කියන්නේ measurable variables තමයි අපි use කරන්නේ observe කරන්න ඒ product එක. කියන්නේ length එකක්, diameter එකක්, weight එකක් ඔය වගේ එකක්.
So 20 to 25 samples are where the samples size total sample size is around 20 or 25. They are having 50 samples. N equals 4, N equals 5 from a stable process and observations in a subgroup should be equal 4 or 5. Track samples of N observations. N equals 4 5. So attribute charts P chart use the observations are attributes that can be categorized into discrete values. The attribute charts use that is same for P chart and C chart both. Attributes some are used discrete values. Have to deal with fractions or proportions and percentage defectives. P chart defectives percentage P chart use there are several samples with many observations in each. For a sample observations defects sample attribute data C chart observations are attributes whose defects per unit of output could be counted. unit defects count use C chart. We deal with number count. Number of defects counted is what we use here. Defects may be number of blemishes, crimes in a year, broken seats in a stadium. Stadium is a sample basically. Okay. Typos in a chapter sample, and flows in a bolt of flows. I'm sure what I written there. Yeah, flows in a roll of cloth, something like that. Ready roll up in a flows. Blemishes, so reach them, follow it then. It was a first managerial decision maker where to use control charts. Second managerial decision maker when to use each chart. Third decision maker set clear policies and procedures regarding charting. There may chart karanna control charts andinna firm එක procedures policies for example with regard to the sigma value 3 sigma use 2 sigma use sigma value regarding that the level of training and how to draw these, when to draw these, frequency of drawing these. Policies and procedures set from firm to firm it can differ. But decide when we use SPC. Next one is patterns in control charts. So make gonna be karatika. So the first pattern, first instance is this is normal behavior. Control measuring local deviations center line so normal behavior processes in control. Second instance point upper limit so this process is not in control. One plot above or below the limits. Process is out of control. Investigate for cause. Main video we identify out of control here. Downward trend, upward trend, downward trend process is out of control. Instance instances so upward trend points center line upper control limit points center line lower control limit points trends in either direction 5 plots trend if it is 5 plots points pahak මේ විදිහට උඩට යනවා නැත්තම් points පහක් මේ විදිහට පහළට යනවා නම් අපි ඒක කියනවා දැන් පොඩි trend එකක් තියෙනවා ඒ කියන්නේ මොකක් හරි process එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා samples පහක ඒ වගේ observe කරා නම් එක දිගටම investigate cause for progressive change they would make a not out of control not really out of control but we have to investigate what is wrong here හරි ඒකයි තමයි කියන්නේ ඊළඟ එක two plots very near the lower or upper limit so එක්ක points දෙකක් එක්ක upper lower limit එක නැත්නම් upper limit එකට ගොඩක් ලං වෙන්නයි පිටලා තියෙන්නේ.
එහෙම වුණොත් ඒක out of control නෙවෙයි වෙන්න පුළුවන්. හැබැයි investigate කරලා බලන්න ඕනේ. ඊළඟ එක run of 5 above or below the center line. So අපි දැන් කලින් කිව්වා trend එකක් නම් මේක 5 plus ගන්න ඕනේ එක උඩට හරි යටට හරි යන්න. ඒ වගේම 5 plus points පහක් එක දිගට center line එකෙන් උඩ හරි center line එකෙන් පහළ හරි පිටලා තියෙනවා නම් again it might be out of control, not really out of control, can be, so we have to investigate. ඊළඟ erratic behavior කියන්නේ මේ upper limit control limits වලට ගොඩක් ළඟින් යන්නේ ලොකු deviation එකක් නේ බලන්න මේක තමයි ලොකු deviations තියෙනවා. ඒ වගේ ලොකු deviations තියෙනවා control limits වලට ගොඩක් ළඟින් නම් යන්නේ center line එකට පොඩ්ඩක් අර ළඟ points නැත්තම් ඒ කියන්නේ erratic behavior. ඒ කියන්නේ අනිවාර්යෙන් මේක investigate කරලා බලන්න ඕනේ. ඉතින් ඔන්න ඔය ටික තමයි control limits වල තියෙන එක patterns. මේ patterns identify කරලා first instance එක is normal. Other instances 2 3 4 5 and 6 ඒ වගේ ඒවා තියෙනවා අපි ඉන්වෙස්ටිගේට් කරලා බලන්න ඕනේ process එක out of control in controlled කියලා දැනගන්න. හරිද? ඊට පස්සේ අපි යනවා process capability කියලා part එකකට. So this process capability is something different to process variability. හරිද? variability and process capability කියන්නේ දෙකක්. variability එකක් කියන්නේ අපි කිව්වා process එකේ අපි set කරපු standard එකක් මොකක් හරි එක්කෝ desired mean එක මොකක් හරි weight එකක් නැත්නම් length එකක් නැත්නම් color එකක් ඒ වගේ එකක් process එක නැත්නම් firm එකක් විසින් decide කරපු දෙයක් attribute එකක් හරි variable එකක් හරි ඒකෙන් කොච්චරක් දුරට process එක deviate වෙනවද කියලා තමයි අපි බලන්නේ. දැන් මෙච්චරලා control charts වලදී process deviation එක. එතන process capability කියලා කියන්නේ ගොඩක් වෙලාවට customer requirement එකට වඩා කොච්චර දුරට වෙනස් වෙලා තියෙනවද design එක. අපි හදපු design එක අපි design specification set කරන අපි දැන් quality ගැන කතා කරද්දී අපි කිව්වා මේ ගොඩක් සැරයක් QFT වලදීම quality function deployment වලත් කිව්වා customer requirement එක බලලා ඒ අනුව design specifications අපි derive කරගන්නවා කියලා. ඒකට අන්න ඒ වගේ වෙලාවකදී customer requirements වලට අදාළව ඒව satisfy වෙන විදිහට design specifications තියෙනවද කියන එක තමයි මේ process capability එකෙන් බලන්නේ. process එක කොච්චර capableද customer requirements fulfill වෙන විදිහට design specifications set කරලාද තියෙන්නේ. process එක කොච්චර capableද customer requirements fulfill කරන්න. ඒ වගේ එකක් තමයි මෙතන basic idea එක. So for this, just like control limits in control charts, we have something called tolerances in process capability. Control limits and tolerances අතර වෙනසක් තියෙනවා. දෙකම එක නෙමෙයි. හරිද? ඒක මතක තියාගන්න. ඒ දෙකම එකක් නෙවෙයි. Tolerances can design specifications reflecting customer requirements and make QA. Specify a range of values above and below a design target value. So බලන්න. දැන් මෙතන අපි design target value එකක් set කරනවා. හරිද? ඒ target value එක upper and lower limit එකක් set කරනවා. මේක control limit එකක් නෙමෙයි හැබැයි. මේක අපි set කරන්නේ අර customer requirement එක fulfill වෙන්න අවශ්‍ය design specification එකේ target value එක තමයි මෙතන set වෙන්නේ. හරිද? ඒක මතක තියාගන්න සමහර වෙලාවට අපි අර උඩ ඉස්සෙල්ලා කතා කරපු control charts වල ඒ process average එක achieve වෙනවා කියන්නේ හැම වෙලෙම customer specification එක achieve වෙලා නැත්නම් customer requirements customer need එක achieve වෙනවා කියන එක නෙමෙයි. මොකද control chart එකේ ඒ process average set කරන්නේ ඒ standard එක අපි set කරන්නේ within the firm discuss කරලා. හරිද? හැබැයි customer requirement එකක් කියන්නේ මේ design specification එකක් කියන්නේ අපි customer ළඟට ගිහලා එයාගෙන් ඔයාලට මොකක්ද ඕනේ කියලා. එයාගෙන් අහලා ඒ අනුව තමයි design specification එක set වෙන්නේ. ඒක මතක තියාගන්න process average එක achieve වුණාට process එකක that does not mean that process or that product satisfies the customer requirements. process average එක හරියටම ගන්න තිබුණා හොඳ quality product එකක් අපේ business එකේ perspective එකෙන් හොඳ quality product එකක් එළියට ආවට
ඒක customer accept කරන product එකක් නොවෙන්න පුළුවන් if their specifications are not met. හරි, so there is a difference between this design specifications, targets and process averaging control charts. ලොකු වෙනසක් තියෙනවා. Example, a bag of chips designed for net weight of 9 something, I don't know how to read that, with tolerance of plus or minus 0.5. That is, the tolerance is between 9.5 and 8.5. Can 9 වලින් 1.5 වැඩි වෙනවා, 1.5 අඩු වෙනවා මේ chips packet එකේ බර. මේ වගේ එකක් අපි කතා කරා in attributes, I mean මුලදීම මම example එකක් වලට කියද්දි, right? So ඒක අපිට දැන් මෙතනදී මම අපි ඒක use කරන්නේ customer ගේ පැත්තෙන්. that means like සමහරවිට දැන් chip packet එකක් ගත්තම අපි කන්න chip packet එකක් ගත්තාම ඒ packet එකේ chips ගන්න ගොඩක් අඩු නම් අපේ requirement, ඒ කියන්නේ තන සාමාන්‍ය තියෙන ගානට වඩා අපි satisfy වෙන ගානට වඩා ගොඩක් අඩුයි නම් customers ලා chip brand එකට කැමති නැති වෙන්න පුළුවන් නේ. packet එකේ ගොඩක් අඩු chips ගන්නක් තියෙන අරගෙන වැඩක් නැහැ, සර්විචර් සල්ලි ගන්න දීලා කියලා නේ. අන්න ඒ වගේ customer ගේ requirement එක අනුව මේ chip customer ගේ requirement එක fulfill වෙන විදිහට තමයි මෙතන මේ weight එක set කරලා තියෙන්නේ chip packet එකේ. හරිද? මම අත්තන්දී අර කිව්ව example එක it's just for you all to understand the very beginning. මම හිතන මම කිව්ව first video එකේ ඒක මම කිව්වාට for you all to understand it. Okay? So දැන් මෙතනදී වෙනස්, මෙතනදී customer ගේ requirement එක satisfy වෙන, customer dissatisfy වෙන්න, customer satisfy කරන්න තමයි මේ weight එක set කරලා තියෙන්නේ. මේ weight එක මේ දීලා තියෙන limits දෙකෙන් එහාට 9.5 or 8.5 වලින් එහාට ගියොත් customer dissatisfy වෙන්න පුළුවන්. ඒකයි කියන්නේ. හරිද? එතකොට 0.5 is the variation, is a tolerance. So 9 තමයි target value එක. ඒ 9 වලින් variation එකක් වෙන්න පුළුවන්. එක්ක 0.5 වැඩි වෙන්න පුළුවන්, එක්ක 0.5 අඩු වෙන්න පුළුවන්. හරිද? එතකොට 0.5 වැඩි වෙනවා කියන්නේ 9.5 වෙන්න පුළුවන් weight එක, නැත්නම් 8.5 වෙන්න පුළුවන්. Tolerances are different control limits that are determined from the production process, whereas tolerances are externally imposed by designers of the products. Tolerances or control limits are defined within the process. මම කියවන production process එකේ ඇතුළෙන්මයි මේ control limits set වෙන්නේ. හැබැයි tolerances set වෙන්නේ outside the production process. ඒ කියන්නේ product design stage එකේ තමයි මේ tolerances set වෙන්නේ with regard to customer requirements. It is possible for a process to be statistically in control. දැන් මම කියව point එක මිස්ලා කියව point එක. Statistically in control yet might not conform to design specifications. Customer requirements satisfy වෙන විදිහේ product එකක් නොවෙන්න පුළුවන්. ඒක statistically in control product එකක් වුණත්. ඒකයි එතනේ කියන්නේ. හරිද? ඊට පස්සේ process capabilities කියන්නේ මොකක්ද? Process capabilities, natural variation of a process relative to the variation allowed by the design specifications. In other words, how capable is the process of producing acceptable units according to design specifications? How capable is the process? Process එක කොච්චර capable ද design specifications conform වෙන product එකක්, customer requirements satisfy වෙන product එකක් දෙන්න. There are three main elements: process variability, process center and design specifications. හරිද? එතකොට process variability එකක් තියෙනවා, මේ process capability ගැන කතා කරද්දී process variability එකක් තියෙනවා, process center එකක් තියෙනවා, design specifications කියලා එකක් තියෙනවා. හරිද? එතකොට මෙතන මේ තියෙන්නේ එක instances තමයි මෙතන මේ දීලා තියෙන්නේ. හරි, ඒකට දැන් first එක මම හිතන්නේ ෂාර්ට ක්ලියර් මදි. දැන් මේක බලන්න, දැන් අපි අතන control charts එකේ මෙතන අපි යන්නේ අර normal distribution curves වගේ ඒවා. මම මෙතන දෙන්නේ. හරි. එතකොට මේකේ මේ මෙන්න මේ points මෙන්න මේ තියෙන්නේ
මේ limits set කරලා තියෙන්නේ design specifications. මේ limits මේ තියෙන limits එක. හරිද? මේ limits වල තමයි අපි කියන්නේ මේ design specifications කියන්නේ. මේ කියන්නේ basically කියන්නේ මේ දෙක අතර තමයි vary වෙන්න පුළුවන් මේ design එකේ මොකක් හරි specification එක. ඒකයි කියන්නේ මේක තමයි process scent එක මේ තියෙන්නේ variability එක. Actual variability. This is the specified variability. This is the actual variability of the process. That is what it means. හරිද? එතකොට මෙතන තියෙනවා මේ CP is less than 1 කියන්නේ process capability. Oh, I don't know. Wait, I'll come to that. So yeah, natural variations exceed design specifications. Process is not able to meet specifications all the time. So yeah, so natural variations exceed design specifications. So normally මේ වගේ එකකදී process capability එකකදී මේ natural variation එක specifications exceed වෙන්න පුළුවන්. හරිද? natural variation එක process capabilities exceed වෙලා එළියට යන්න පුළුවන් මෙන්න මේ වගේ. හරි ඒ exceed වෙන එක is not good actually. Design specifications අතරේ තමයි normally vary වෙන්න ඕනේ හරිනම්. හරිද? හැබැයි මෙතනදී එළියට ගිහින් තියෙනවා. ඒ එළියට යද්දි තමයි මේ CP is less than 1 කියලා කියන්නේ. හරි කියන්නේ capability is less than 1 basically. This is what it means. Okay? So this is the second instance where the design specifications and the natural variation can make curve එක. හරි කියන්නේ actual variation එක වගේ තමයි natural variation කියන්නේ actually produce වෙද්දි මේ විදිහටයි හැදෙන්නේ වගේ එකක්. So yeah, make it natural variation is equal to design specifications. මේක ලොකුවට හිතන්න එපා නිකන් ඔළුවට ගන්න idea එක. හරි එතකොට මේකේ බලන්න design specifications එක එතනින්ම නවතිනවා හරියට මෙතනින් නවතිනවා මේ natural variation එක. හරිද? Design specification that is DS equals natural variations. Process is capable of meeting design specifications most of the time. That doesn't mean every time, but most of the time the process is meeting design specifications. That means CP equals 1. This should be C, not R. Make a C. Can capability is equal 1 කියන්නේ most of the time design specifications and natural variation is equal. Okay, and this one මෙතන කියන්නේ මේකේ design specifications එක මෙහෙම දෙකක් තියෙනවා and අපේ natural variation process එකේ natural variation is inside this design specifications. මේ දෙක ළඟට ගිහිල්ලවත් නැහැ නේ මේ හරියටවත් ගිහිල්ලා නැහැ natural කියන්නේ natural then production process එකේ outcome එක design specifications ළඟට ගිහිල්ලාවත් නැහැ. ඒ කියන්නේ within the design specifications basically this means design specifications ඇතුලේ හදිච්ච එක. So that means capability is greater than 1. That means this process is very capable of meeting design specifications. Design specifications is greater than natural variations. Process is capable of always conforming to design specifications. මෙතන design specifications are not met sometimes. මෙතන sometimes design specifications are met. Again, most of the time it's met. මෙතන all the time when the natural variation is inside design specifications design specifications ළඟටවත් ගිහිල්ලා නැත්නම් limits එක ළඟටවත් ගිහින් නැත්නම් all the time the process meets the design specifications. And then there's this other instance where the design specification goes like this. එක limit එකකට ගොඩක් ළඟින් යනවා.
This means design specification is greater than natural variation, but process is off center. I design specification is greater than natural variation. Can I may hurry? Design specifications are aduin තියෙන්නේ, but the process is off center. Off center කියන්නේ මේ පිටලා තියෙන්නේ. Output will not meet upper specification. ඒකට මේක upper specification එක නම් only one specification is met, only one limit is met, lower limit only is met. This side is not met. එකෙන් එළියට ගිහිල්ලා මේ පැත්තේ it is within the design specifications, but since it's off center, both specification limits are not met. One is not met most of the time. ඒක තමයි මෙතන කියන්නේ. හරිද? So that is that. And ඊට පස්සේ දැන් මේකේ there are few measures that we can use to see these process capability. ඒකත් ලොකුවට හිතන්න එපා. Like we will see what are the formulas. එතකොට ඔයාලට දෙන්නේ ඒකට formulas ටික values ටික දාලා calculate කරන්න. හරි, ඊට කලින් මෙතන මේ point එක බලමු. Alternatives to follow for lacking process capabilities could be costly. So it is important that these studies be done during product design and before contracts for new parts products are entered into. So then make design specifications set කරලා ඒ design specifications හරියට meet කරන්න නැත්නම් ඒවා adjust කරන එක ගොඩක් costly වෙන්න පුළුවන්. හරිද? ඒ හන්ද ගොඩක් වෙලාවට මේ design specifications meet කරන්න පුළුවන් ඒවාද and achieve වෙන්න පුළුවන් ඒවාද කියලා බලන එක අපි contract set කරන්න කලින් ඒ කියන්නේ customer organization එකක් ඉන්නවා නම් යාලත් එක්ක contract set කරන්න කලින් suppliers එක්ක contract set කරන්න කලින් මේ අලුතෙන් parts ගන්න කලින් මේ ඔක්කොම මේවට කලින් design specifications meet වෙනවද කියන එක ensure කරලා ගන්න එක තමයි ගොඩක්ම හොඳ. මොකද to prevent if they don't meet design specifications ගන්න නැතුව ඉන්න එකට වඩා ලොකු හානියක් වෙන්න පුළුවන් අපි ඒවා අරගෙන ඒකට corrective measures implement කරන්න ගියොත්. හරි, ඒකයි එතනදී කියන්නේ. Then process capability measures. First measure is process capability එකෙන් measure කරන ratios වගේ ඒවා තියෙනවා. So first one is process capability ratio. That is CP. දැන් මෙතන කලින් උඩ තිබ්බ CP කියලා අන්නේ මේ process capability ratio එක අපි calculate කරනවා යන්නේ. The ratio of the range of design specification to the range of process variation, which for most firms is typically plus or minus 3 sigma or 6 sigma. So මෙතනදී ඔන්න 6 sigma කාර්යල එනවා මෙතනදී. එතන මෙතන සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට firms වලින් use කරන්නේ එක්ක 3 sigma හරි 6 sigma හරි කියලා තමයි කියන්නේ. හරිද? එතකොට තියෙන්නේ tolerance range එකයි process range එකයි අපි use කරලා ratio එකක් හොයාගන්න process capability එක. Tolerance range කියලා කියන්නේ upper specification minus lower specification. Process range එක දෙන්නේ අපි ඒ set කරන process එකේ range එකක් තියෙනවා. එක්ක 6 sigma points වලට එහායින්ද design specification එක set වෙන්නේ නැත්නම් 3 sigma points වලට එහායින්ද කියන්නේ. හරිද? ඒක තමයි මෙතනදී කියන්නේ. So 3 can be 3 can be 6. This measure doesn't look at how well the process is centered in the specification range. Make a center වෙලා තියෙන එක නෙමෙයි බලන්නේ. Just that if it is within the specifications. ඒක තමයි බලන්නේ. CP is නැත්නම් process capability greater than or equal to 1 to be capable is capable. Can CP greater than නැත්නම් equal to 1 කියන්නේ the process is capable of meeting design specifications. Process capability is less than 1 කියන්නේ it is not capable of meeting design specifications. Off center වෙලාවලදී yeah, when it's off center, the target value for this process capability is 1.33. If the natural variation is off center, they are just like a firms link with practice use කරන values ටිකක් මෙතන මේ දීලා තියෙන්නේ 1.33 and if it's 6 sigma නම් use කරන්නේ අපි 6 sigma මේවා නම් deviation points නම් use කරන්නේ the process capability is 2.
that means it's very capable, like more than one ලොකු value එක. හරිද? ඊට පස්සේ අපිට example එකක් දීලා තියෙනවා. මේ example එකේ sum එක is there in slide 56 of the PowerPoint. මේක තමයි මේ sum එකේ insurance claim process එකක process mean එක දීලා තියෙනවා, process standard deviation එක දීලා තියෙනවා, design specification එක අපිට දීලා තියෙනවා. හරි ඒකට process standard deviation is 0.516 minutes and process mean මෙන්න මේ process mean එක තමයි අපි අර design specification එකේ lower limit එකයි upper limit එකයි ගන්න add කරන්නේ. මේ තියෙන design specification එක මේ mean එකට plus or minus 3 minutes. So plus 3 minutes means that is the upper specification, minus 3 minutes means that's the lower specification. There was a 6 into my sigma value. That is how we do it. I think 6 into 6 is a constant into this value. ඒටික දාලා අපි process capability ratio එක හොයාගන්න එකයි කරන්නේ. හරි ඒක මෙතන මගේ මේකෙත් තියෙනවා note එකේ. මෙතන process mean එක 210 minutes. Process deviation is standard deviation is 0.516 minutes. Design specification is 210. Process mean එකෙන් 3 minutes එක වැඩි වෙන්න පුළුවන්, 3 minutes අඩු වෙන්න පුළුවන්. So this is the upper and lower specifications. 213 is the upper specification, 207 is the lower specification. So දෙක උඩින් දානවා. Divided by 6 is a constant into 0.516. Then you get 1.938. 1.938 කියන්නේ CP එක නැත්නම් process capability ratio is greater than 1, so the process is capable. That is how we find it. Alright. The next measure is the next measure is process capability index, that is CPK. Okay, so how do we find that? This would indicate whether the process mean has shifted away from the design target and in which direction it had shifted. Then කලින් එකේ අපි බලුවේ design specification if the process is within the design specification. So then අපි කිව්වා process එක off center ද නැද්ද කියන එක අපිට බලන්න බෑ ඒ process capability ratio එකෙන්. අපිට ඒක බලා ගන්න පුළුවන් process එක off center ද නැද්ද කියන එක අපිට බලා ගන්න පුළුවන් from the process capability index. Okay. So ඒකට මේක තමයි formula එක. ඒකේ x bar value එක තියෙනවා minus lower specification divided by 3 sigma, comma upper specification minus x bar divided by 3 sigma. මම මේක තමයි අපි use කරන formula එක බලමු කොහොමද මේකෙන් calculate කරන්න කියලා. So ඒක කොහොමද අපි interpret කරන්නේ? If CPK is greater than 1, process is capable. If CPK is less than 1, process mean has moved closer to 1 of the upper or lower limits. CPK එක 1 වලට අඩුයි නම් off center කියන එකයි කියන්නේ. And CPK equals CP නම් CPK process capability index is equal to process capability ratio නම් the process mean is centered as design target. Process එතකොට process mean එකයි design targets center වෙලා හරියට තියෙනවා. කියන්නේ අර off center වෙලා නැහැ කියන එකයි කියන්නේ. හරිද? බිග් එක්සැම්පල් එකක් බලමු. එක්සැම්පල් එකකට බලමු. එතකොට මේකේ maximum and minimum values කියලා මේ දෙකක් එනවා. එකයි මේ කමා එකක් දාලා තියෙන්නේ. අඩු කරන එක minimum value එක and I mean lower specification එකේ minimum value එක upper specification එක maximum value එක. හරිද? ඒක තියෙන්නේ slide 60 වල. අපි ගිහින් බලමු ඒ sum එක.
this is a sum new process mean එක දීලා තියෙනවා process standard deviation එක දීලා තියෙනවා upper specification limit එකයි lower specification limit එකයි දීලා තියෙනවා. දැන් අපි කරන්නේ මොකද්ද? lower specification එකෙන් x bar process mean එක අඩු කරනවා. නැත්නම් for the on the other side upper specification එකෙන් mean එක අඩු කරලා ගන්නවා. හරි බලමු එක හදන විදිහ. that is a sum මම හිතන්නේ ඒක මෙතන ලියලා තියෙනවා. මේකෙන් මම මේක ලියලා ගන්න. So new process mean or it's x bar either it can be x bar or x bar bar එක ප්‍රශ්නයක් නැහැ. can be x bar. So මෙතන values ටික දීලා තියෙනවා x bar is this, process standard deviation is this ටික. So CPK minimum value is mean minus upper limit minus the mean and the maximum value. Yeah, so the minimum value කියන එක තේරුම මොකක්ද? minimum value means at least this much should be there කියන එක. එතකොට ඒකට අපි ගන්නෙ මේ upper limit value එක දාලා තමයි අපි minimum එක ගන්නෙ. minimum of this much should be there and the maximum of this much should be there. So upper limit minus the mean is divided by 3 is what? 3 sigma. Formula 3 sigma is a constant into the sigma value which is the standard deviation එක දානවා, comma maximum value එක ගන්නවා, a maximum of this much. So both calculations result in a CPK of 0.001 divided by 0.0015. Give me a second that we can see. 0.251 minus 0.250 divided by 3 into 0.000. Right. Yeah. And I cut 0.25 minus 0.249 divided by 3 into 0.00. Yeah, so from both of these values, my values became a bit in the answer 0.67 kilo. So CPK is less than 1. So new machine is not capable. The machine example so the new machine is not capable. One is not capable. Okay. So just understand these values and upper limit minus mean is the minimum value and lower limit the mean minus lower limit is the maximum value. Same answer. And if it's less than 1, it's not capable. If it's more than 1, it's capable. Then මෙතන මේ interpretations ටික අපිට දීලා තියෙනවා ආයමත්. When CPK is negative, it is very off center. ඒ කියන්නේ center එක upper limit upper specification එකකට එහායින් center එක තියෙන්නේ. හරිද? And CPK is 0 කියන්නේ it is off center centered on the upper specification. Between 0 and 1 means it can be off center, but the center is within the limits. And CPK is 1 is
exactly on the middle. The center line is exactly in the middle of the limit, the upper limit and the lower limit, and CPK is greater than, or CPK equals 1 කිව්වහම the upper limit and lower limits දෙකම touch වෙනවා. CPK greater than 1 කියන්නේ it doesn't touch. That means exactly in the middle of the specifications, and that is capable. This is capable, this one is capable, and this one also can be capable, but these are not capable. And 0 less than 1 කියන්නේ that is also not capable. Between 0 and 1 is fine, is also can be not capable because එළියට යන හන්ද, but then it doesn't mean it is not, and part of it is in the middle of in the design specific, in between design specifications. Okay, so that is it for this process capability. ඒක ගැන ලොකුවට අර control charts වගේ comprehensively we are not going to do. ඒක නිකන් basic idea එක ඔලුවට ගන්න. Design specifications are related to customer requirements, and the customer requirements බලලා තමයි design specification limits set කරන්නේ. ඒකට මේ limits achieve වෙනවද නැද්ද කියලා එක තමයි process capability එකෙන් අපි කතා කරන්නේ. ඒකට measures ටිකක් තියෙනවා. ඒත් එක්කම ඒක අපිට interpret කරන්න we can use these few charts. Okay, so there is one more topic which I would like to do like on a different video, because this is something not related to control charts. This is about raw materials. When you are purchasing and accepting raw materials, something called acceptance sampling is done. So මේක වෙනම කරන්නම්, මේකට add කරන්න නැතුව, because this is මේකත් මෙතනම කරත් sometimes we might confuse, and the මෙච්චර වෙලා කරපු එක is confusing enough. So මේක අපි වෙනම කරමු. So yeah, this is it for the control charts and the process capability part. I hope you understood. The process capability එක චුට්ටක් අවුල් ඇති. Okay, if you all have any issues from that, you can ask me. ඒක ගැන ලොකුවට that part ලොකුවට හිතන්න එපා, because ඒක ගැන ලොකුවට අපි කරන්නේ නැහැ. We just need kind of a basic understanding of it. So yeah,